ඔයගොල්ලන්ට මතක ඇති මම ගිය සතියේත් කතා කරලා හිටියේ නියාමන හා සුපරීක්ෂණ අවශ්‍යතාවයන් කියන එකේ කීපයක් කර අයදුම්පත් රීතිය අලුත් කිරීම ඊට පස්සේ කැපිටල් ඇඩික්වසි එහෙම කතා කරා ඩිපොසිට් ප්ලස් මේ ඩිරෙක්ෂන් එක එහෙම කතා කෝපරේට් ගවර්නන්ස් ඩිරෙක්ෂන් එක අපි ගිය සතියේ ඉවර කරා. ඒකට අදාළ තව ඩිරෙක්ෂන්ස් කීපයක් රෙගුලේෂන්ස් කීපයක් අපිට කතා කරන්න ඉතුරුලා තියෙනවා. ඒවා අපි පොඩ්ඩක් පස්සට තියලා ඊළඟ වීක් එකකට තියලා මම හිතුවා අද ඔයගලන්ට අර මම මුල්ම සෙකන්ඩ් වීක් එකේ ෆස්ට් වීක් නේ සෙකන්ඩ් වීක් එකවල දෙනවා කොටස් වෙනදපළ කැපිටල් මාකට් සර්විසස් කියලා මාතෘකාවක් මේ ලෙසන් එකක්. ඒක දැන්ට ඔයගොල්ලන්ට එවල දෙනවා මේ අලුතෙනුත් මම එවන්න කියලා කිව්වා. ඒක එවල ඇති එකක් මෙන්න මේක එකක් මේක දැන් අතේ ඇති ඔයගොල්ලන්ට ඊළඟට ඉන්ට්‍රොඩක්ෂන් කියලා මෙන්න මේක. මෙන්න මේ දෙක අපි මෙතනින් පටන් ගමු කොටස් සුරකුම්පත් වෙළඳපොළ සේවාවන්. මේක ඉන්ට්‍රොඩක්ෂන් එක මෙතනින් පටන් ගමු. පටන් අරගෙන ඊට පස්සේ අනිත් එකත් කතා කරමු සෙන්ට්‍රල් ඩිපොසිට් සිස්ටම් කියලා එකකුත් ඇති. ඊළඟට කොටස් වෙළඳපොළ තව මාතෘකාවක් මම එවල ඇති. අපි ඒක පටන් ගමු අද. එතකොට දැන්ට ඔව් හරි. අපි මේක ඉවර කළා ඊට පස්සේ අර කලින් ගිය සතියේ කතා කරපු පාඩම ඉතුරු කොටස් අපිට ඉස්සරහට ඉවර කරන්න පුළුවන්. මේකත් මේන් ටොපික් එකක් ඔයගොල්ලන්ගේ. ඒ නිසා මට හිතුණා ටිකක් ඉක්මනින් මේකත් ඉවර කරන්න ඕනේ. මේක පාඩම් 3ක් විතර තියෙනවා කරන්න. මේකෙන් හැමදාම වගේ ප්‍රශ්න එනවා අඩු වැඩි වශයෙන්. ඒ නිසා මේක අපි අද කතා කරමු ඉස්සෙල්ලාම කොටස් වෙළඳපොළ. මේ ලෙසන් එක මතක ඇති ඔයගොල්ලන්ට මම සෙකන්ඩ් වීක් එකේ තෙවලා තියෙනවා. නමුත් ආයි අලුතෙනුත් තෙවලා තියෙනවා. බලමු. කොටස් සුරකුම්පත් වෙළඳපොළ සේවාවන්. කියන්නේ ස්ටොක් සිකියුරිටිස් මාකට් සර්විසස් කියලා අපිට කතා කරනවා. කොටස් නිරතුරුව මිලදී ගන්නා විකුණු ලබන හුවමාරුන වෙළඳපොළ කොටස් වෙළඳපොළ නමින් අපි සාමාන්‍යයෙන් සරලව කියනවා. කොටස් ඒ කියන්නේ ෂෙයාර්ස් ස්ටොක්ස් මිලදී ගන්න විකුණන ඒ වගේම හුවමාරු වෙන එක්ස්චේන්ජ් වෙන වෙළඳපොළ කොටස් වෙළඳපොළ කියලා අපි සරලව කියන්න පුළුවන්. සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව. මේකදී අපිට වැදගත් වෙනවා මේ රෙගියුලේටරි කමිෂන් එක අපි දැන්නම ඔයගොල්ලෝ දන්නවා. කොටස් වෙළඳපොළ සම්බන්ධ ආයතන නියාමනය කරන්නේ මෙන්න මේ සුරකුම්පත් විනිමය කොමිෂන් සභාවෙන්. එතකොට ප්‍රාක්තන වෙළඳපොළ කැපිටල් මාකට් එක නියාමනය කිරීම තුලින් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම ඒ කියන්නේ එකක්. මේ සුරකුම්පත් විනිමය කොමිෂන් සභාවේ එක රෝල් එකක් තමයි ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම. කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළට එන ආයෝජකයෝ දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ විශ්වාසවන්තභාවය තහවුරු කිරීම. ඒ වගේම වෙළඳපොළ යහපත් ක්‍රියාකාරීත්වයන් මගින් ආර්ථික සංවර්ධනය සඳහා වූ පසුබිම සකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගෙන වෙළඳපොළ යහපත් ක්‍රියාකාරීත්වයක් ඇති කරාම ආයක ආර්ථික සංවර්ධනයට පසුබිම සකස් කරන්න පුළුවන්. ඉකොනොමික් ඩෙවලොප්මන්ට්. ඒගොල්ලෝ දන්නවා මේ කාලේ ලොකුවට කතා වෙනවා ෆෝර්ට් සිටි එක ගැන. ෆෝර්ට් සිටි එකට එන ඉන්වෙස්ට්මන්ට්ස් ගැන, විදේශීය ආයෝජන ගැන. ඒකට ඒ බැනි අයට ඉදිරි කාලේ එන්න වෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන ගේන්න වෙන්නේ කොටස් වෙළඳපොළ හරහා. ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ හරහා. ඒකට ඒනකොට ඒ බැනි අයට ක්‍රියා කරන්න පුළුවන් හොඳ වාතාවරණයක් පසුබිමක් හදලා තිබුණොත් හැදුනොත් ඒ තුලින් ආර්ථික සංවර්ධනයට පසුබිම හදන්න පුළුවන් කියන එක මේක තියරිටිකලි. ඒ කියන්නේ අපි කියන මේ අපේ අදහස ඒකයි. සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව පනත. මේකට තියෙනවා Securities and Exchange Commission Act එක. ඒ ඇක්ට් එක මගින් වෙළඳපොළ අවශ්‍යතාවයන්ට හා ජාත්‍යන්තර හුරු පුරුදු market requirements international practices ජාත්‍යන්තර හුරු පුරුදු මත පදනම් වූ නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ නියාමන රාමුව ක්‍රියාත්මක කරන්නේ market practices වගේම as well as international practices. ඒවා මත පදනම්. එතකොට ඒකට ඒව නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරලා තියෙන නොයි කාරණා දෙක. ආයෝජකයන්ට විශ්වාසවන්තව වෙළඳපොළට පැමිණෙන්න කැපිටල් මාකට් එන්න ඒ වගේ වෙළඳපොළ අවශ්‍යතාවයන් සහ ජාත්‍යන්තර හුරු මත පදනම්ම නියාමන රාමුව සකස් කිරීම. එතකොට 87 අංක 36 දරන සුරකුම්පත් විනිමය කොමිෂන් සභා පනත සහ 2003 සහ 2009 ඊට ගෙනීම ලැබූ සංශෝධනයන් ඒ සඳහා වැඩපිළිවෙලට දායකත්වය සපයලා තිනවා. ඔය ෆ්‍රේම්වර්ක් එක තමයි අපිට තියෙන්නේ මේ මාකට් එක ගැන කතා කරනවා. ෂෙයා මාකට් එක ගැන. එතකොට මෙතෙන්දී කොටස් වෙළඳපොළත් සිකියුරිටි එක්ස්චේන්ජ් එකත් සුරකුම්පත් විනිමය කොමිෂන් සභාවත් කියන කතන්දර වැදගත් වෙනවා. එතකොට අපි බලමු පාඩම ඉස්සරහට කරගෙන යන්න. දැන් අද අපේ මාතෘකාව කොටස් වෙළඳපොළ. මේකට අදාළ පාඩම් කීපයක් අපි ළඟ තියෙනවා. පාඩම් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි පාඩම ඉන්ට්‍රොඩක්ෂන් තමයි මේ කතා කරන්නේ. අපි ගිය සතියේ කතා කරමින් හිටපු පාඩම් ටික අපි ඉවර කළා. ඒ තව කීපයක් තියෙනවා අපිට කතා කරන්න.
මේ විදිහට තමයි අපි මේ ලීගල් ෆ්‍රේම්වර්ක් එකේ තියෙන ඇක්ට් එක තියෙනවා, ඇමෙන්ඩ්මන්ට්ස් කීපයක් තියෙනවා. ඒතකොට ඒකේ බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවා. මේකේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභා පන්ත මගින් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කිරීම, ජාත්‍යන්තර හුරුපුරුදු ඇති කිරීම සහ ඒ හරහා ආර්ථික සංවර්ධන දායකත්වය සැපීම. කොටස් සුමාරු සයන්ස්දා බලපත්‍ර ලබාගත යුතු බව. ඒ කියන්නේ මේ ෂෙයා බ්‍රෝකරින්, ෂෙයා මාකට් බිස්නස් වලට ලයිසන් ගන්න ඕන. ඒතර කොටස් සුමාරුවක් පවත්වාගෙන යන හෝ පැවැත්වීමට අදහස් කරන ලබන ආයතනයක් විසින් සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව මගින් එසනා නිසි බලපත්‍රයක් අයදුම් කරලා ලබා ගන්න ඕන ලයිසන් එක. අර දැන් අපි බැංකින් බිස්නස් වලට සෙන්ට්‍රල් බැංකින් ලයිසන් එක ගන්නවා වගේ ෂෙයා මාකට් එකේ කැපිටල් මාකට් එකේ ඉන්ස්ටිටියුෂන් වලට SEC එකෙන් ලයිසන් එක ගන්න ඕන. ඒ සඳහා නියම කරනු ලබන ගාස්තුවක් ගෙවන්න ඕන. ඒ සඳහා සපුරාල යුතු කොන්දේසි හා නියමයන් කන්ඩිෂන්ස් ෆුල්ෆිල් කරන්න කන්ඩිෂන්ස් මේ විදිහට තියෙනවා. ඒවා තමයි සීමා සහිත පොදු සමාගමක් වෙන්න ඕන 2007 අංක 7 දරන සමාගම් පන්ත අනුව. ඒක ව්‍යවස්ථාවලිය මගින් සමාගමේ සමාජිකයන් අතර කිසිදු ලාභ බෙදා ගැනීමක් නොකරන්න ඕන. මෙම සමාගම කොටස් සුමාරු සඳහා පමණක් සිය මෙහෙයුම් කටයුතු සීමා කරන්න ඕන. අයදුම් කරන සමාගමේ සමාජිකයන්ගේ අවම වශයෙන් 6 දෙනෙක්වත් කොටස් තරව කරන කටයුතු වල යෙදිය යුතු වන අතර අවම වශයෙන් 4 දෙනෙක්වත් පසුගිය වසර 5ක් කාල සීමාවත් ඒ සඳහා සම්බන්ධ නියැලලා ඉන්න ඕන. ඇතුළත තවත් සපුරාලිය යුතු කොන්දේසි තියෙනවා. ඒතර ඕක තමයි licensing process එක සහ minimum requirement for the licensing right. ඊළඟට කොටස් තරවකරුවන් එන stock brokers කියන්නේ කවුද කියලා අපි බලමු. කොටස් තරවකරුවන් කිසියම් ආයෝජකයෙක් වෙනුවෙන් කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් කරයි නම් on behalf of the investor, some institution or someone selling or buying shares in the share market. එතකොට ඒක විකිණීමක් කරන ඒ සඳහා කිසියම් කොමිස් මුදලක් ලබා ගන්න පුද්ගලයන් ආයතනයක් මේ නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ඒකට කිසියම් කමිෂන් එකක් ගන්නවා දෙපැත්තෙම. buyers and ගන්න අයගෙන් සහ විකුණන අය. එතකොට ආයෝජක වෙනුවෙන් මේ ක්‍රියාමාර්ගය ගන්නවා. ඒක සඳහා කොමිස් මුදල ගන්න. ඒගොල්ලෝ අපි කියනවා කොටස් තරවකරුවන් කියලා. right? කොටස් තරවකරුවන්. right. එතකොට දැන් ඔයගොල්ලන්ට මතන තව දෙයක් පැහැදිලි කරන්න තියෙනවා. දැන් මේ අස්සෙම මේ අතරෙම මම කොටස් තරවකරුවන් එක මුදල් තරවකරුවන් money brokers කියන එකකුත් ගෙනල්ලා ඇතුළු කරලා තියෙන උපමාතෘකාවක්. ඒ නිසා කොයි වෙලාවකවත් පටල ගන්න එපා. කොටස් තරවකරුවන් කියන්නේ වෙනමම ඒ සඳහා වූ බලපත්‍ර ලබාගෙන ඔය කියන විදිහට බලපත්‍ර ලබාගෙන අවසර ලබාගෙන ක්‍රියා කරන කණ්ඩායම ආයතන. මුදල් තරවකරුවන් කියන්නේ වෙනම රෝල් එකක් කරන ආයතන. මේ දෙක එක ළඟට ගෙනාවේ මේ දෙක අතර සංසන්දනාත්මක විග්‍රහයක් කරලා ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕන නිසා කොටස් තරවකරුවන් ළඟම මුදල් තරවකරුවන් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඒ මිසක් මුදල් තරවකරුවන් ක්‍රියා කරන්නේ මුදල් වෙළඳපොලේ. කොටස් තරවකරුවන් ක්‍රියාත්මක කරන්නේ ප්‍රාග්ධන වෙළඳපොලේ නැත්නම් කොටස් වෙළඳපොලේ. ඒක වෙනම වෙනසක් තියෙනවා. ඒක පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. මෙතෙන්ට මම ගෙනාවේ ඒ දෙක අතර වෙනස්කම් සංසන්දනය කරමින් එක වතාවක් ප්‍රශ්න අහලා තිබ්බ ඕගොල්ලන්ගෙන්. කොටස් තරවකරුවන් කියන්නේ කවුද? උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඒ වගේම මුදල් තරවකරුවන් කොටස් තරවකරුවන්ගේ වෙනස් වන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තිබේ. ඒ නිසා තමයි මම නෝට් එක හදද්දි මේ දෙක එකට ගෙනල්ලා එක ළඟ කතා කරන්නේ. ඒ මිසක් මේ දෙක එකට යන දෙකක් නෙමෙයි කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. මුදල් තරවකරුවන් සම්බන්ධ වෙනම පාඩමක් දීර්ඝව දැන්ටම ඔයගොල්ලන්ට එවලා තියෙනවා. මේ ෆයිනෑන්ෂල් මේ money brokers කියලා. ඒක දීර්ඝව තියෙන පාඩමක් අපි දැන් කතා කරේ නැහැ. ඉදිරියේ කතා කරනවා. ඒ නිසා මම කෙටියෙන් සරලව මේ පාඩමට අදාළ ප්‍රමාණයට පමණක් කොටස් තරවකරුවන් හා මුදල් තරවකරුවන් කියන එක අපි සාකච්ඡා කරනවා. right? ඒක තමයි ඔතන මුදල් තරවකරුවන් ගෙනාවේ. ඒ නිසා කන්ෆියුස් වෙන්න එපා. කවුරුත් ඒ ගැන පටල ගැනීමක් කරන්න එපා. ඒක තමයි මගේ අවශ්‍යතාවය. ඔයගොල්ලන් මේ දෙක එකට තියලා පැහැදිලි කරන එක. ඒක තමයි එහෙම කරේ කියන එක මම මේ වෙලාවේ කියන්න ඕන. ඒකයි මෙතන මේ මුදල් තරවකරුවන් ඉන්නේ. දැන් බලමු කොටස් තරවකරුවන් කවුද කියලා කතා කරා. බලමු මුදල් තරවකරුවන් කවුද කියන එක. මුදල් තරවක money brokers. මේකට වෙනම පාඩමකුත් අපිට තියෙනවා. මුදල් තරවකරුවන් money brokers. මුදල් තරවකරුවන් නම් විවිධ වර්ගයේ මුදල් හා සම්බන්ධ කටයුතු හුවමාරු පත්‍ර විකිණීම හා මිලදී ගැනීමත් මුදල් හුවමාරු කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන් නැත්නම් ආයතන. ශ්‍රී ලංකාවේ 1980 පමණ සිට money brokering කටයුතු සිදු කරන අතර ඔවුන් විසින් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ interbank call money market රජයේ සුරකුම්පත් වෙළඳපොළ government securities market එක අපි කතා කරා. government securities market එක අපි PowerPoint එකේ කතා කරා. සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධ වෙනම නෝට් එකක් මම ඔයගලන්ට එවලා තියෙනවා කියව ගන්න කියලා. මම ඒක මම හිතන්නේ පැහැදිලි කරලා කිව්වා ඔයගොල්ලෝ කියව ගන්න ඕනේ. රජයේ සුරකුම්පත් වෙළඳපොළ.
සහ විදේශ විනිමය වෙළඳපොළ. ඒ කියන්නේ local foreign exchange market. ලංකාව ඇතුලේ තියෙන foreign exchange market එක. තුල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන ලබන කවුද මේ මුදල් තරවකරු. වර්තමානයේ money brokering සමාගම්, කියන්නේ money brokering firms 9ක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. money brokers firms institutions 9ක් විතර තියෙනවා. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන වෙළඳපොළ තමයි local foreign exchange market, government securities market and interbank call money market. බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ. ඔය වෙළඳපොළ තුල ඒගොල්ලොන්ගේ brokering වැඩ කරනවා. ඒ කියන්නේ මුදල් අවශ්‍යතාවයන් තියෙනට මුදල් ලබා දීමට කටයුතු කරන මුදල් වැඩිපුර තියෙන excess liquidity තියෙන බැංකු වෙන්න පුළුවන්, අනිකුත් ආයතන වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන excess liquidity reverse repo transaction වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් ඊට එහාට ගිය මුදල් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරනවා මේ true money brokers. ඒ ගැන වෙනම පාඩමක් තියෙනවා, අපි වෙනම දීර්ඝවගේ කතා කරනවා. ඒක තමයි වෙනස. කොටස් තරව කරවන්න හා මුදල් තරව කරන අතර වෙනස තමයි ඔය පැහැදිලි කරේ එක ළඟ නෝට් එකේ. නමුත් අපි දැන් කතා කරන්නේ කොටස් වෙළඳපොළ ආයතන සම්බන්ධ පාඩමක්. ඒක මතක තියාගන්න අවශ්‍යයි. clear to all. clear. වින්ද්‍යා මට පේන්න මෙතන ඉන්නවා බ්ලොග් වෙලා. උදේශිකා, අවිෂ්ක, right? ඉසුරු, මෙලනි, නුවන්, සුපුන් and 24 others කියලා මේක වෙන clear. okay right fine. හරි clear right okay. ඒකයි මම කියන්නේ. මට උත්සාහ කරන්න එකයි මම කියන එක ඔයගොල්ලෝ right okay fine right. ඊළඟට අපි ඉස්සරහට යමු. ඒ මුදල් තරව කරන පොඩි සටහනක් මෙතන තියෙනවා. අපි දීර්ඝ නෝට් එකකුත් අපි වෙනම කතා කරනවා. මුදල් 80 ප්‍රථම මුදල් තරවකාර සමාගම බිහි වන තෙක් විදේශ විනිමය ගන්නු බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුළ ඔවුනොවුන් විසින් සිදු කරගනු ලැබුවා. බැංකුව විසින්ම කරගත්. මුදල් වෙළඳපොළ තුළ ආයතන ක්‍රියාකාරීත්වය නව ව්‍යාපාරික කටයුතු සහ වෙළඳ පරිමාණ සිදු ශීඝ්‍ර වර්ධනයත් සමග වඩාත් කාර්යක්ෂම හා ක්‍රියාශීලී ආකාරයට මුදල් වෙළඳපොළ කටයුතු සිදු කිරීම කැපී පෙනෙන අවශ්‍යතාවයක් බවට පත් වුණා. මුදල් වෙළඳපොළ ඩෙවලොප්මන්ට් එකක් වීමත් එක්ක සංවර්ධනය වීමත් එක්ක මේ මුදල් තරවකරුවන්ගේ අවශ්‍යතාවය පැනනගම. මුදල් තරවකරුවන් ක්‍රියා කරනු ලබන්නේ මුදල් වෙළඳපොළ තුළ අතරමැදි ක්‍රියාකරුවෙකු හැටියට. අතරමැදිකරුව suppliers of funds or lenders and users of funds or borrowers. ඔය විදිහට තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. මේදී මුදල් වෙළඳපොළ තුළ කෙටි කාලීන ණය අවශ්‍යතාවයන්. short term funding requirement කෙටි කාලීන ණය අවශ්‍යතාවයන්. විදේශ විනිමය ගනුදෙනු foreign exchange. විදේශ විනිමය ගනුදෙනු කොහොමද? local foreign exchange market එකේ. විදේශ විනිමය ගනුදෙනු. එම්ස රටවල් එක කරන ගනුදෙනු නෙවෙයි. ප්‍රතිමිල් දී ගැනීම repo ප්‍රතිවිකරණ රිවර්ස් රිපෝ ඒ දේවා අපි කතා කරලා තියෙනවා. සම්බන්ධ ක්‍රියාකාරකම් වලට මොවුන් සම්බන්ධ වෙනවා. කවුද මේ මුදල් තරය කරන්නේ? මෙම ගනුදෙනු සිදුවන්නේ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන්, වට්ටම්කරුවන් සහ රාජ්‍ය සුරකුම්පත් ගනුදෙනුකරුවන් අතර. ඒ අතර තමයි මේ ගනුදෙනු සිදු වෙන්නේ. මුදල් තරය කරන ඔවුන් අතර ණය ගැනීම හෝ ලබා ගැනීම සිදු නොකරන අතර මූල්‍ය වෙළඳපොළ තුළ ඉහත ආයතන අතර ගනුදෙනු සම්බන්ධීකරණය කිරීමෙන් කොමිස් මුදලක් ලබා ගන්නවා. මේගොල්ලෝ වෙනස තමයි සමානකම් තමයි. කොටස් තරව කරන වගේ මුදල් තරව කරන අතරින් සමානත්වය තමයි මේගොල්ලෝ කොටස් තරව කරන කොටස් වෙළඳපොළ තුල මුදල් තරව කරන මුදල් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙනවා. දෙගොල්ලම ඒ දෙපාර්ශ්වයේ සම්බන්ධ කිරීම ගනුදෙනු සම්බන්ධ කිරීම හරහා කොමිස් මුදල් හෝ මාජින් එකක් තියාගන්නවා. නමුත් කොටස් තරව කරන කොටස් වෙළඳපොළ තුල මුදල් තරව කරන මුදල් වෙළඳපොළ තුල තියෙන ඉන්ටර්බැංක් කෝල් මනි මාකට්, local foreign exchange market, government securities market කියන සුරකුම්පත් ඒ වෙළඳපොළ වල ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් කරනවා. අර අය ප්‍රාග්ධන වෙළඳපොළේ ආයතන වල ඒ කියන්නේ කොටස් තරව කරන එහෙම ක්‍රියාත්මක කරලා ඒගොල්ලන්ගේ ආයතන වල ගනුදෙනු වලට සහාය වෙනවා. ඒක තමයි වෙනස්කම් හා සමානකම්. දෙගොල්ලම කමිෂන් එකක් ගන්නවා. right. ඒකට තියලා කතා කරාම ඒවා තේරුම් ගන්න පුළුවන් මොනවාද එහෙම සංසන්දනාත්මක ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට පහසු වෙන නිසා. ඊළඟට මේක ආයි කියනවා අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳ අන්තර්බැංකු විදේශ ඉන්ටර්බැංක් foreign exchange market, interbank call money market, රජයේ සුරකුම්පත් government security market තමයි මේගොල්ලෝ ප්ලේ කරන්නේ. කවුද? මුදල් තරව කරුවන්. මෙම ආයතන සඳහා වෙනමම නීති හා නියාමන වැඩපිළිවෙළ නොමැති නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම ආයතන සඳහා වෙනමම නීති හා නියාමන කියන්නේ මේ පරණ නෝට් එක හදන කාලේ එහෙම තිබුණේ නැහැ. no objection letter එකක් අරන් දැන් නමුත් දැන් වෙනම ගයිඩ්ලයින් එකක් රෙගුලේෂන් එකක් තියෙනවා මුදල් තරව කරුවන්ට. ඒක අපි අනිත් පාඩමේ මුදල් තරව කරුවන් කියන පාඩමේ දීර්ඝව සාකච්ඡා කරන පාඩමේදී ඒක කතා කරනවා. මේ නිසා මේක අදාළ වෙන්නේ නැහැ. මේ කොටස ඔයගොල්ලන්ගේ මේ පරණ කොටසක් මේ නෝට් එකේ පරණ නෝට් එක නිසා මේක එච්චර කෑ කරන්න එපා. ඔයගොල්ලෝ මෙන්න මෙතන ඉඳලා මේ ආයතන සඳහා no objection letter කියන එක මේක එච්චර
සීරියස් ගන්න එපා. මේකට වෙනම අලුත් සටහනේ අපි වෙනම සාකච්ඡා කරනවා. රයිට්. මේ කොන්දේසි ඒවා අදාළ නැහැ. ඊළඟ ආයෝජන කළමනාකරු. දැන් අපි ආයෙනවා මෙතෙන් යනකම් මේක තියෙන්නේ මුදල් තරයව කරන. ආපහු එනවා ආයෝජන ඉන්වෙස්ට්මන්ට් මැනේජර්. මෙයා ක්‍රියාත්මක වෙන්නේ කොටස් වෙන්න පොලේ. රයිට්. ඒ නිසා මතක තියාගන්න ආයෝජන කළමනාකරු ගාන ආයි මේ පාඩම කොටස් වෙළඳපොළ උපකාරක සේවාවන් මේ ආයෝජන කළමනාකරු ඉන්වෙස්ට්මන්ට් මැනේජර් පැහැදිලි නේද? මම ඉස්සෙල්ලත් කිව්වා කොටස් තරවකරුවන් එක්කම මුදල් තරවකරුවන් කතා කරා එකට තියලා සංසන්දනාත්මකව මුදල් තරවකරුවන් කියන්නේ වෙනම මාතෘකාවක් ඒක දීර්ඝ මාතෘකාවක් වෙනම නෝට් එකක් එවලා තියෙනවා ඒක කතා කරනවා ඒගොල්ලන්ට වෙනම ගයිඩ්ලයින් එකකුත් අද වෙනකොට නිකුත් කරලා තියෙනවා මේ විධානයක් අර no objection letter කතාව කරන එක ඒක අදාළ වෙන්නේ ඒක අමතක කරන්න ඒ අලුත් නෝට් එකේ දීර්ඝව කතා කරනවා දැන් ආයේ ආයෝජන කළමනාකරු ගාන ඉඳලා කතා කරන්නේ කොටස් වෙළඳපොළ උපකාරක සේවාවන් සම්බන්ධව කියන එක මතක තියාගන්න මේවා මෙහෙම කරන්නේ මොකද සමහරු ඉන්නවා අපි ෆිසිකල් අපි ක්ලාසස් කරන කාලෙත් නෝට් එකක් හොයාගෙන ගිහිල්ලා කියවලා බලලා සූදානම් වෙලා ඉන්නවා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම මේවා ක්ලාස් එකේ පැහැදිලි කරන්න ඕන නිසා මේ අතුල් කරලා තියෙන නිසා හැම වෙලාව ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ක්ලාස් එකට ඇවිල්ලා ඩිස්කෂන් වලට සම්බන්ධ නැත්නම් දැන් නම් ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා ඩිස්කෂන් වලට සම්බන්ධව මේවා අවබෝධ කර ගැනීම අවශ්‍යයි. රයිට්? ඒකයි මේකේ අදහස. නැත්නම් හැම එකම අපිට ලේසියෙන් කරන්න පුළුවන් වුණාට ඒවා ක්‍රමානුකූලව විධිමත්ව කෙරෙන්නේ නැහැ. ආයෝජන කළමනාකරු right investment manager කවුද මේ කියන්නේ කියලා බලමු අපි. ආයෝජන කළමනාකරු යන කිසියම් ආයෝජකයෙක් වෙනුවෙන් ලැයිස්තුගත කොටස් කලබක් කළමනාකරණය කිරීම කරනු ලබන සහ ඒ වෙනුවෙන් කිසියම් කොවිස් මුදලක් අය කරනු ලබන පුද්ගලයෙක්. On behalf of the investor or any other person, outside person, investment manager deal with these transactions. මොනවාද? කොටස් සම්බන්ධ කොටස් කලබක්. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක, ෂෙයා පෝර්ට්ෆෝලියෝ එකක් මැනේජ් කරනවා මෙයා කවුරු හරි වෙනුවෙන්. ආය කරන ලබන පුද්ගලයා. නැතහොත් කිසියම් පුද්ගලයෙකුට කොටස් මිලදී ගැනීම, විකිණීම හෝ ආයෝජනය කිරීම සම්බන්ධ උපදෙස් දීම කරනවා. ඇඩ්වයිස් කරනවා, කන්සල්ටේෂන් කරනවා. වෙනම පෝර්ට්ෆෝලියෝ එකක් මැනේජ් කරන්න පුළුවන් කෙනෙක් වෙනුවෙන්. නමුත් ඒකක භාරයන් කළමනාකරන සමාගම් මින් අදහස් නොවේ. යුනිට් ට්‍රස්ට් මේකෙන් අදහස් වෙන්නේ නැහැ. යුනිට් ට්‍රස්ට් කියන්නේ වෙනම කතන්දරයක්. ඒක අපි වෙනම කතා කරන්න ඕන. අර ඔයගොල්ලෝ මුල්ම කාලේ වුණු නෝට් එකත් ඒකක භාර ගැන කෙටි සටහනක් තියෙන එකක් කියව ගන්න. මොවුන් වෙළඳපොළ අතරමැදි කරන ආයතන ලෙස හැඳුන්වන්නේ. කවුද වෙළඳපොළ අතරමැදි කරන ආයතන? මේ කොටස් වෙළඳපොළ වැඩ කරන අයට කියන්නේ මාකට් ඉන්ටර්මීඩියට්ස්. වෙළඳපොළ අතරමැදි ආයතන. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? වෙළඳපොළ අතරමැදියන් හැටියට ක්‍රියා කරනවා. කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරුවන් සම්බන්ධ කරමින් ඒගොල්ලෝගේ අවශ්‍ය කරන පහසුකම් සපයමින් ආයෝජන කළමනාකරණය කරමින් අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එක හදලා දෙමින් ඒවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනුදෙනු කරන එකට කියන්නේ මාකට් ඉන්ටර්මීඩියට්ස් වෙළඳපොළ අතරමැදියන්. ඒතර ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියට්ස් කියන්නේ banks, financial institutions, companies, leasing companies or any other financial institution. ඒවට කියන්නේ financial intermediaries. මේවැනි ආයතන මේ ආයෝජන කළමනාකරන තවත් ඉන්නවා. ඒක කළමනාකරන ගොඩක් අපි ලයිස්ට්වත් වෙන අපි කතා කරනවා. ඒගොල්ලන් කියන්නේ commonly we can tell market intermediaries. වෙළඳපොළ අතරමැදි. එතකොට මේ දෙක අතර වෙනස්කම් තියෙනවා. මූල්‍ය අතරමැදිකරුවන් කියන්නේ කවුද? වෙළඳපොළ අතරමැදිකරුවන් කියනවා. මේ දෙක අතර වෙනස තේරුම් ගන්න ඕන. අර මුදල් තරවකරුවන්, කොටස් තරවකරුවන් වගේ. නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොළ තරවකරුවන්, නැත්නම් කොටස් තරවකරුවන්, මුදල් තරවකරුවන්. මේ දෙකත් වෙනස්කම් තියෙනවා. ඒ වගේ තමයි මේකත්. මේ දෙකේ වෙනස්කම් තියෙනවා. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. මම මේ පැහැදිලිව පුන කියන්නේ. right? Market intermediaries, financial intermediaries. right? ඊළඟට margin provider ආන්තික සැපයුම්කරුවන් සිංහලෙන් කියන්නේ. යනුවෙන් හඳුන්වලා මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න කතා කරද්දී ඔයගොල්ලන්ට මතක් වෙයි. margin provider යනුවෙන් හඳුන්වලා ලබන්නේ කිසියම් පුද්ගලයෙකු ආයෝජකයන් වෙත ලැයිස්තුගත පොදු සමාගමේ කොටස් මිලදීගෙන සහ අරමුදල් සම්පාදනය කිරීම. margin provider. කියන්නේ මෙයා කරන්නේ කිසියම් පුද්ගලයෙකු ආයතනයක් පුද්ගලයෙකු නැත්නම් ආයෝජකයන් වෙත ලැයිස්තුගත පොදු සමාගමේ කොටස් මිලදීගෙන සහ අරමුදල් සම්පාදනය කිරීම. ඒ කියන්නේ දැන් ආයෝජනය කිව්වොත් දැනුම තියෙන right ආයෝජනය පිළිබඳ දැනුම තියෙන හැකියාව පළපුරුදු තියෙන ඉන්නවා නමුත් මුදල් නැහැ. අන්න ඒ වෙනකොට ෆන්ඩ්ස් සප්ලයි කරන එක මාර්ජින් ප්‍රොවයිඩර්ස්ලා කරන්නේ. right? now underwriters ප්‍රාරක්ෂකයන් සිංහලෙන් කියන්නේ ප්‍රාරක්ෂකයන් underwriters මේ ඔක්කොම කොටස් වෙනදබල උපකාරක සේවාවන් right? ඒක තමයි market intermediaries underwriters.
යනුවෙන් අදහස් කරනු ලබන්නේ කිසියම් ලැයිස්තුගත සමාගමක් විසින්, ඒ කියන්නේ listed company එකක් කොටස් නිකුත් කිරීමකදී මහජනතාව විසින් මිලදී ගනු නොලැබූ කොටස් මිලදී ගනිමින් ඒ සඳහා හවුල් වීම, කිසියම් කොමිස් මුදලක් අය කරගෙන එම කොටස් නැවත මහජනයා වෙත ලබා දීමත් සිදු කරන පුද්ගලයා. ඒ සඳහා සියලුම කාර්යයන් වෙළඳපොළ අතරමැදි කරන නමින් හැඳින්වෙනවා. අපි කියනවා ආයි මේක මාකට් ඉන්ටර්මීඩියට්. මේක සම්පූර්ණ කළ යුතු කොන්දේසියා නියමයෙන් පහත පරිදි වේ. මාකට් ඉන්ටර්මීඩියට්ස් වලට කොමන්ලි මෙන්න මේ විදිහට බලපත්‍රයක් ලබා ගන්න ඕන සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවෙන්. ඒ කියන්නේ අන්ඩර්රයිටර් කෙනෙක් වෙන්නත්, නැත්නම් මාජින් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්නත්, ඉන්වෙස්ට්මන්ට් මැනේජර් කෙනෙක් වෙන්නත්, ෂෙයාර් බ්‍රෝකර් කෙනෙක් වෙන්නත්, ඒ කියන ඒව සඳහා වෙනම STC එකෙන් ලයිසන් ගන්න ඕන. මේ වෙළඳපොළ අතරමැදියන් විසින් සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවකින් කලින් කලට නිකුත් කරනු ලබන කොන්දේසි නියමයන්. Time to time they introduce terms and conditions. They have to comply with all these conditions and terms and conditions. තවද පාස්ථාන කොන්දේසියා නියමයන්ද සම්පූර්ණ කරන්න ඕනේ. මොනවාද? සමාගමක් හැදෙන්න ඕන 17 අංක 7 දරන සමාගම් පන්ති යටතේ ස්ථාපිත වෙන්න ඕන. සමාගම කොටස් සුමාර සමාජිකත්වය ලබා ගන්න ඕන. අයදුම් කරන සමාගමේ අධ්‍යක්ෂවරුන් මේ වගේ ඔන්න ඩිස්ක්වොලිෆිකේෂන් නෙවෙන්න ඕන. එහෙම නුසුසුකම් වලින් යුක්ත නෙවෙන්න ඕන. ඊට සියලු විධායක අධ්‍යක්ෂ වුණා සමාගමේ සේවකයන් කොටස් සුමාරවකින් හෝ විනිමය හා සුරංගපත් කොමිසමකින් නිසි පුහුණුවක් හෝ සාහිත්‍ය කිරීම ලදාය වෙන්න ඕන. අයදුම් කරන සමාගම විසින් අදාළ සුරකුම් තැබීමට හැකි විට අතර එය අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබිය යුතුය. මෙන්න මේ විදිහ තමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එකේ තියෙන්නේ. ඊට පස්සේ පහලින් අපි කියනවා සියලුම කොටස් ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවකින් ලියාපදිංචි බලපත්ලාභී ආයතන විසින් පවත්වාගත යුතු අවම ප්‍රාග්ධන හා ද්‍රවශීල ප්‍රාග්ධන අවශ්‍යයි. මිනිමම් net capital and liquid capital requirement එක. කවුද? මේ වෙළඳපොළ අතරමැදියන්. ඕගොල්ලෝ මේ ගණන් එහෙම පාඩම් කරන්න යනවා. නමුත් just for your information මම මේක දාලා තියෙනවා. මේවා කලින් කාලේ සංශෝධනය වෙන්නත් පුළුවන්. නමුත් කවුද ඉන්න කොටස් වෙළඳපොළ නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොළ අතරමැදියන්. කොටස් ගැනුම් කරුවන් විකුණුම් කරුවන්. ඒ කියන්නේ share brokersලා, ආයෝජන investment managersලා, margin providersලා, credit rating providers, ඒ කියන්නේ ණය තොරතුරු සපයන අය, ඒ කියන්නේ credit rating දෙන institution, underwriters, ඒ කියන්නේ ප්‍රාරක්ෂකයන්, ඒකක බාර uniters, මේගොල්ලෝ මෙන්න මේ විදිහට ප්‍රාග්ධන අවස්ථාවෙන් තියාගන්න ඕන liquid capital එක මෙහෙම තියාගන්න ඕන. ඒ අයට අපි commonly කියනවා වෙළඳපොළ අතරමැදියන් කියලා. ඊට පහලින් තව කොටසක් ඉන්නවා, එකක් විතර අන්නකර ඔයින් කීපයක් කරනවා. ඒ ඔයගොල්ලෝ දන්නවා මේක සීරියස් ගන්න එපා, බොහොම සිම්පල් ගන්න. මම කියන්නේ දැන් සමහර බැංකු ඉන්නවනේ. බැංකු බැංකින් බිස්නස් කරන ගමන් ලීසිනුත් කරනවා. ඒ වගේම ෆයිනෑන්ස් බිස්නස් උත් කරනවා. ඒ ෆයිනෑන්ස් බිස්නස් එක කරන්නේ පෝනින් කරනවා. ඒ වගේ දැන් මේ කොටස් වෙළඳපොළ ආයතන බ්‍රෝකරින් විතරක් නෙමෙයි, මාජින් ප්‍රොවයිඩර් හැටත් වැඩ කරනවා, ඉන්වෙස්ට්මන්ට් මැනේජර් හැටත් වැඩ කරනවා, සමහරව 3-4ම කරනවා, අන්ඩර්රයිටර් හැටත් වැඩ කරනවා, සමහරව එකක් දෙකක් විතරක් කරන අවස්ථාවලුත් තියෙනවා, ඔක්කොම කරන අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඔය කියන capital requirement, liquidity capital එහෙම අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඒක තමයි ඊළඟට තියෙන්නේ. කාර්යයන් කීපයක් ඉදිරි කරන ලබන අතරමැදි ආයතන විසින් පවත්වා ගන්න. අර කියන්නේ එක විතරක් කරනවා. මූල්‍ය අවස්ථාවෙන් ආයෝජන කළමනාකරුවන්, ඔය පළවෙනි එකේ තියෙන එක ආයෝජන කළමනාකරුවන් මාජින් ප්‍රොවයිඩර්යන් ආයෝජන කරනවා. මේ දෙකම කරනවා නම් ඔය වගේ ප්‍රාග්ධනිකුයි ඒ වගේ ද්‍රවශීල ප්‍රාග්ධනයක් පවත්වා ගන්නවා. ඊළඟට මාජින් ප්‍රොවයිඩර් අන්ඩර්රයිටර් දෙකම කරන ඔය විදිහට. ආයෝජන කළමනාකරුව අන්ඩර්රයිටර් දෙකම කරන ඔය විදිහට. මාජින් ප්‍රොවයිඩර් ආයෝජන කළමනාකරුව අන්ඩර්රයිටර් තුනම කරන ඔය විදිහට. කොටස් තරව කරන කාරණා හා අනිකුත් අතරමැදි ගන්න ඉටු කරන ආයතන. කොටස් තරව කරන එක අනිකුත් ඒවා කරනකොට ඔන්න ඔය විදිහට ප්‍රාග්ධන අවස්ථාවෙන් තියාගන්න ඕන. ඉලක්කම් පාඩම් නොකරට ඔය විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න කොටස් වෙළඳපොළ අතරමැදි ආයතන රාශියක් තියෙනවා. ඔය කියන විදිහට. මේ අන්ඩර්රයිටර්ස්, මාජින් ප්‍රොවයිඩර්ස්, ඒකක බාර, ඒතර ෂෙයාර් බ්‍රෝකර්ස්, ඉන්වෙස්ට්මන්ට් මැනේජර්ස් ආදී වශයෙන්. ඒකයි මට කියන්න ඕන, රයිට්? පල්ලෙහාට තියෙන එක කියව ගන්න. ඉන්ට්‍රොඩක්ෂන් නෝට් එකේ ඔච්චරයි තියෙන්නේ. just for your information, කොටස් වෙළඳපොළ ගැන, කොටස් තරව කරුවන් ගැන, ඒකටම ඇතුල් කරලා මුදල් තරව කරුවන් ගැන, ඒ වගේම මුදල් අතරමැදියන්, financial intermediaries and also market intermediaries ගැනත් අපි කතා කරා. right? Up to now, clear to all? Now I have already discussed with you all only one lesson, introduction letter. Another two more lessons, right? Okay, right, okay. Right. Then we'll go for other one. Right, okay, clear. Other one is stock market 2 minute lesson.
කොටස් වෙළඳපොළ right කොටස් වෙළඳපොළ මේ පළමු පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය කියන්නේ මම මේ පොතක් ලියාගෙන යනවා මේ සම්බන්ධව ශාමාර්ට් එකනේ ඒකේ මම මේ ප්‍රින්ටිං නෙවෙයි තාම මේ ටයිප් සෙටින් කරන්නේ ඒක කරනතනින් මම මේක ගෙඩි පිටින්ම අරගෙන මම මේ ඔයගොල්ලන්ට සෙන්ඩ් කරේ එහෙම කරනවා මම ඒක කාලෙකින් නම් මම කරනවා මට මේ තියෙන වැඩත් එක්ක ඉවර කරන්න බැරුණා මම අලුත් තත්ත්වයන් එක සම්පූර්ණ කරමින් ඒක සම්පූර්ණ කරගෙන ඉන්න පොත් කීපයකටම මම මේ ලියන්න වැඩ ලේස්ති කරමින් ඉන්නේ. ඔතන හැම එකක්ම ටික ටික ලියලා තියෙන. එකක්වත් හරියට ඉවර කරන්න බැරි වුණා. ඉදිරි කාලේ ඒවා ඉවර ගත්තොත් මම එකවර පොත් කීපයක් සමහර දෙක තුනක් වුණත් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ විභාග වලට ප්‍රයෝජනවත් වෙන නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ මම ඒ ඉදිරි කියන්නම් ඒක. ඒ නිසා ඒ ගැන වරු වෙන්න එපා ඔයගොල්ලෝ. ඔය පරිච්ඡේද දාලා හදලා තියෙන නෝට්ස් එකයි. ඒවා පොඩි දේවල් ඉෂුස් කරගන්න එපා ඔයගොල්ලෝ right. කොටස් වෙළඳපොළ ස්ටොක් මාකට්. දැන් අපි ආයි දීර්ඝව මේ කොටස් වෙළඳපොළ ගැන කතා කරනවා right. ඒක අපි කතා කරනවා මොකද ඔයගොල්ලන්ගේ ප්‍රධාන මාතෘකාවක් මේක. ස්ටොක් මාකට් හැඳින්වීම introduction right introduction. ආයෝජකයන් විසින් කොටස් ණය කර හෝ වෙනත් ඕනෑම සුරකුම්පතක්. දැන් මේ ස්ටොක් මාකට් එකේ ෂෙයා වෙන්නේ කොටස් විතරක් නෙමෙයි ස්ටොක් විතරක් නෙමෙයි. ඒකට කියනවා කොටස්. ඒක ණය කර. ඒ කියන්නේ ඩිබෙන්චර්ස්. හෝ වෙනත් ඕනෑම සුරකුම්පතක් සිකියුරිටිස් මිලට ගන්නා සහ විකුණන ස්ථානයේ කොටස් වෙළඳපොළ ලෙස හඳුන්වයි. ඒකට කොමන්ලි මේවට කියන්නේ අපි සුරකුම්පත්. right? කොමන්ලි කියන්නේ සුරකුම්පත්. ඒ කියන්නේ සිකියුරිටිස් ගාම ස්ටොක්ස් වෙන්න පුළුවන්, ඩිබෙන්චර්ස් වෙන්න පුළුවන්, වෙනත් සුරකුම්පත් වර්ග වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගවර්න්මන්ට් සිකියුරිටිස් වෙන්න පුළුවන්, කෝපරේට් බොන්ඩ්ස් වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඒවා මිලදී ගන්නා සහ විකුණන ස්ථානයේ කොටස් වෙළඳපොළ ලෙස හැඳින්වෙන්නේ. ලංකාවේ මෙම ගණන සිදුවන්නේ කොළඹ කොටස් හුවමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. ඒකට කියනවා CSE. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. පටල ගන්න එපා මේවා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන වචන තුනේ අකුරු තුන CSE. මේ ගොඩක් ලාට ඔයගොල්ලෝ පටල ගන්නවා. CSE මොකක් එකද? SEC. Securities and Exchange Commission. ඒක සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව SEC. එක එකක්. ඒක රෙගියුලේටරි බොඩි එක. ස්ටොක් මාකට් එක කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් CSE පටල ගන්න එපා. කොළඹ ලංකාවේ නම් එක ස්ටොක් එක්ස්චේන්ජ් එකක් තියෙන කොළඹ විතරයි. කැන්ඩි, ගෝල්, කුරුණෑගල එහෙම කියලා නැහැ. අපේ එච්චර ඩෙවලොප් වෙලා නැහැ. අපේ දින එක. නමුත් සමහර රටවල් තියෙනවා ලෝකේ ස්ටොක් එක්ස්චේන්ජ් කීපයක් තියෙනවා. දැන් නිව්යෝර්ක්, වොෂින්ටන්, ටෝකියෝ, දැන් හොංකොං, සිංගප්පූර් එහෙම රටවල් ගොඩක් තියෙනවා. ලන්ඩන් එහෙම ස්ටොක් එක්ස්චේන්ජ් ලක්සම්බර්ග් එහෙම තියෙනවා. ස්ටොක් එක්ස්චේන්ජ් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ඉකොනොමික ඩෙවලොප් වීමත් එක්ක ප්‍රයිවට් සෙක්ටර් එක තමයි ලොකු රෝල් එකක් ප්ලේ කරන්නේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්වෙස්ටර්ස්ලා එන්නේ, ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා එන්නේ ඔය ස්ටොක් එක්ස්චේන්ජ් එක. ඒ කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් හරහා තමයි ෂෙයාර්ස් එක එන්නේ ආයතන වලට, කම්පැනි වලට. මුදල් ආයෝජන. ඒ ආයෝජන කිරීමට බලපාන හේතු කාරණා තියෙනවා. රටක ආර්ථික ස්ථාවරත්වය, ඒ ආයතන වල ස්ථාවරත්වය, එවෙන් ලාභ ගන්න පුළුවන්කම, දේශපාලන ස්ථාවරත්වය වෙනවා. ඒ කාරණා තියෙනවා. රටවල තියෙන මූලික ආර්ථික ඒ කියන්නේ බේසික් ඉකොනොමික් කන්ඩිෂන්ස් අපි කියන මැක්‍රෝ ඉකොනොමික් කන්ඩිෂන් කියලා ඒ වගේ දේවල් ගොඩක් කාරණා තියෙනවා. ඒවා ඉතින් ඔයගොල්ලෝ කියවලා ළඟා කරගන්න ඕන. ඔය මේ ඒව ගැන නිතර කියවීම කරන්න ඕනේ. කියන්නේ මට ටිකයි කරන්න පුළුවන් හැමදේම කියලා දෙන්න බෑ. ඒව ගැන වැඩිදුර කියවීම ඔයගොල්ලෝ කරන්න ඕන. සෙල්ෆ් ස්ටඩි කරන්න ඕන. රයිට්. එතකොට SEC නම් හැඳින්වන සංවිධානාත්මක වෙළඳපොළ. ඒක තමයි කොටස් හුමාරෝ කියන්නේ. දැන් සමාගම් 248ක කොටස්ද සමාගම් 15ක ණය කරද. මෙම ලැයිස්තුගත කොට මෙහි ලැයිස්තුගත කොට තිබේ. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් 238ක් තියෙනවා සමාගම්. සමහර දැන් මේක මේ නෝට් එක හදන කාලේ වැඩි පොඩක් හැම වෙන්න පුළුවන්. ඒක බලන්න අප්ඩේට් වෙන්න ඕගොල්ලෝ බලන්න. සමාගම් 15ක ණය කර ඩිබෙන්චර්ස් ද ලැයිස්තුගත කොට ඇත. කොටස් මිල තීරණය වන්නේද අනිකුත් භාණ්ඩ වලට මෙන්ම ඒවාට දෙවෙන ඉල්ලුම සහ සැපයීම අනුව. ඔයගොල්ලෝ දන්නවා as usual any commodity any item price depend on demand and supply. ඒ අනුව තමයි තීරණය. Likewise in here also stock market their prices stock prices depend on prices stocks demand and supply. Same theory. ඒ වගේ තමයි මේකෙත් නිවිලා තීරණය වෙන්නේ කොටස් ඉල්ලුම හා සැපයීම අනුව. ඊළඟ පැරායක මහජනතාවට කොටස් අලෙවි කිරීම මගින් සමාගම් මේවායේ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම කරනවා. දැන් සමාගම් ප්‍රාග්ධනය කැපිටල් එක ගන්න ඔය විදිහටනේ. දැන් ඔයගොල්ලන්ට ඇඳ ගන්න දීපු මේ බැලන්ස් ෂීට් එක මුදල් සමාගමේ ඇඳගත්තා නේද?
ඒකෙත් 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 ප්‍රාග්ධනය ගෙන්නේ නැති විවිධ කොටස්කරු දාපු මුදල් තමයි ප්‍රාග්ධනය තියෙන්නේ. ඕගොල්ලෝ වැඩ කරන බැංකුවේ. දැන් මෙතන බැංකර්ස්ලා ඉන්නවා. නන් බැංකර්ස්ලා ඉන්නවා. ඔයගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක අරන් මම කිව්වේ බලන්න ඇනුවල් රිපෝට් එක අරන් බලන්න. ඔයගොල්ලන් ෂෙයාර්ස්. ඒකේ තියෙනවා ෂෙයා කැපිටල් එක කීයද? මිලියන්ස් නම් බිලියන්ස් නම් මෙච්චරයි. එතකොට number of shareholders ඒ කැපිටල් එක අයිති ෂෙයා හෝල්ඩර්ස්ලා කොච්චර ඉන්නවද? ඒගොල්ලන්ගේ බ්‍රේක්අප් එකක් තියෙනවා. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල ඒ වගේ තියෙන්න ඕන ඉන්ෆර්මේෂන්. number of shareholders. ඒ කියන්නේ 1000 වෙන්න පුළුවන් 2000 3000 වගේ 100,000 වෙන්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ට පොඩි පොඩි ප්‍රමාණයක් ගිහිලා දෙනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර කොටස් කරුණට ටිකක් වැඩි කොටස් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක කන්ට්‍රෝලින් පවර් එකක් තියෙනවා. එන්නේ වගේ ඕනම ආයතනයක බැංකු ආයතන වල විතර නෙවෙයි මුදල් සමාගම් ගන්න ඕනම ආයතනයක කොටස් වල හිමිකාරීත්වය තියෙනවා. ඒවා ෂෙයා හෝල්ඩර්ස්. ඒ කියන්නේ කොටස් හිමිකරුවන් කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න ඕන ඕගොල්ලෝ රයිට්. එතකොට ලබා ගැනීම කරනවා. මෙසේ සමාගම් මගින් නිකුත් කරන කොටස් ආයෝජකයන් විසින් මිලට ගනු ලැබීම. ප්‍රථම ප්‍රාථමික වෙළඳපොළ නම් කියන්නේ primary issue. the primary market කියන්නේ ඉස්සෙල්ලාම සමාගමක් කොටස් නිකුත් කරනවා නම් අන්න එකකින් ගන්න මිලදී ගන්නම කොටස් primary market එකෙන් ගන්න එක. primary market එක ප්‍රාථමික වෙළඳපොළ ඒක තමයි primary issue එක. සමාගමක් පළමුවට මහජනයට කරන කොටස් නිකුතුව මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුව initial public offer ලෙස හැඳින්වෙන්නේ. මේවා මතක තියාගන්න මේවායින් පොඩි පොඩි කුඩා ප්‍රශ්න අහන්න පුළුවන්. public share issue එකක් initial public එකක් මොකක්ද කියලා අහන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට initial public offer කියලා කියනවා. මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුකින් පසු එයිම සමාගම කොටස් කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කිරීමට අවකාශ ලැබෙනවා. initial public offer එකකට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරාම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා ඒ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක ඉවර කරාම ඒ ලැයිස්තුගත සමාගම වලට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒක දේශීයෙන් බෑ. නමුත් ඒ අවශ්‍ය කරන මිනිමම් රික්වයර්මන්ට්ස් තියෙනවා. ඒවා සම්පූර්ණ කරන්න ඕන. අවකාශ ලැබේ. සමහරට දැන්ටමත් කොටස් නිකුත් කර ඇති සමාගමක් ප්‍රාග්ධනය වැඩි කරගෙන සඳහා යලිත් මහජනයාට කොටස් ඉනිෂියල් පබ්ලික් ඔෆර් එක නෙමෙයි. එහෙම නිකුත් කළා ලැයිස්තුගත සමාගමක් හැට කොටස් වෙළඳපොලේ ඉන්න සමාගම නැවත අනාගත සංවර්ධන කටයුතු සඳහා යලිත් මහජනයාට කොටස් නිකුත් කරන්න පුළුවන්. එවැනි කොටස් නිකුතුවක් ප්‍රසිද්ධ නිකුතුවක්. ඒ කියන්නේ secondary public offer. ඒ කියන්නේ ද්විතීයික නිකුත් කිරීම ලෙස හැඳින්වේ. මූලික කොටස් නිකුතුකින් හෝ පරිණත කොටස් නිකුතුකින් හෝ ආයෝජික කොටස් මිලදී ගැනීම ප්‍රාථමික වෙළඳපොළ primary market නම් මේ දෙකෙන් ගන්න එකට කියනවා primary market එක primary වෙළඳපොළ. ඒ කියන්නේ primary market කියලා. වෙළඳපොළ නම් මේ ආයෝජකයන් Taman එකිනෙකා අතර කොටස් හුමාරු කිරීම. ඒ කියන්නේ එහෙම ගත්තට පස්සේ ඊට පස්සේ ආයෝජකයෙකුට ඕන නම් එයාගේ කිසියම් සමාගම කොටස් විකුණන්න ආයි වෙන සමාගම මිලදී ගන්න. අන්න ඒ වගේ අවස්ථාවක එකිනෙකා අතර කොටස් හුමාරු කිරීම ද්විතීයික වෙළඳපොළ secondary market ලෙස හැඳින්වේ. කොළඹ කොටස් වෙළඳපොළ යනු ආයෝජකයන් අතර කොටස් හුමාරු කිරීම පහසු කරන එවැනි ද්විතීයික වෙළඳපොළ. ඒ කොළඹ කොටස් හුමාරු කියන්නේ එවැනි secondary market එක. මෙසේ ප්‍රාථමික හෝ ද්විතීයික වෙළඳපොළෙන් කොටස් මිලට ගැනීම තුලින් කොටස් වල ආයෝජනය කරන්න පුළුවන්. right? ඔක තමයි ඕකේ මූලිකම කතන්දරය. දැන් අපි ටිකක් in detail කතා කරනවා right? ඊළඟ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි පරිණාමය. right? මේ කොහොමද අපේ මේක හිස්ටරි එක කොහොමද මේක ඩෙවලොප් වුණේ කොහොමද පරිණාමය. කොළඹ කොටස් වෙළඳපොළේ ආරම්භයේ 19 වන සියවස දක්වා දිවයයි. මෙම අවධිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වල බ්‍රිතාන්‍ය වෙළඳ ව්‍යාපාරිකයන් මූලික වූ අතර 870 දශකයේ මැද භාගය වනතුරු ප්‍රධාන අපනයන භෝග වූයේ කෝපි. අපි දන්නවනේ ඉතිහාසය අපි ඉගෙන ගත්තාම දන්නව කෝපි තමයි. 70 දශකයේ අගභාගය වන විට දිලිර වසංගතයක් හේතු කොටගෙන කෝපි යෝගාව මූලින්ම පහේ විනාශ වී ගිය අතර බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෝ කෝපි වෙනුවට තේ ආදේශ කිරීමට තීරණය කළා. 1870න් පස්සේ. එසේ වුවද කෝපි වගාවෙන්ලත් අතිරික්තයෙන් විශාල ප්‍රමාණයක් විදේශයන්ට ඇයීම හේතුවෙන් කෝපි වගාවෙන් තේ වගාවට පරිවර්තන වීමට අවශ්‍ය අරමුදල් හිඟයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. මේට පිළියමක් වශයෙන් කොළඹ සහ ලන්ඩනයේ පොදු සමාගම් ලියාපදිංචි කොට මහජනයාට කොටස් නිකුත් කිරීමෙන් තේ වගාවට අවශ්‍ය ප්‍රාග්ධනය එකතු කර ගන්න ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 896 දී කොළඹ කොටස් වෙළඳපොළ කොළඹ ස්ටොක් මාකට් ආරම්භ කිරීම සිදුවේ. ඔන්න ඔක තමයි ඉතිහාසයේ ආරම්භක අවස්ථාව කොළඹ කොටස් වෙළඳපොළ. කෝපි වගාවෙන් තේ වගාවට මාරු වීමත් සමග එහි අරමුදල් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ලන්ඩනයේ සහ කොළඹ ස්ථාපිත කරන ලද සමාගම් වලට
කොටස් මිලදී ගැනීම සඳහා කොටස් වෙළඳපොළ ස්ථාපිත වුණා. ඒ විදිහ තමයි මුල්ම ආරම්භක අවධිය. ආරම්භක අවධියේ කොළඹ කොටස් වෙළඳපොළෙහි පාලනය කොටස් බ්‍රෝකර්වරුන්ගේ සංගමය The Share Brokers Association SBA විසින් සිදු කරනු අතර මුල් කාලේ කොටස් බ්‍රෝකර්වරුන්ගේ සංගමය තමයි මේකේ වෙළඳපොළේ පාලනය ගෙනිච්චේ SBA විසින් සිදු කරනු අතර 904 දී මෙම ආයතනයේ නම කොළඹ බ්‍රෝකර්වරුන්ගේ සංගමය Colombo Brokers Association again CBA ලෙස වෙනස් කරන ලදී. කොළඹ බ්‍රෝකර්වරුන්ගේ සංගමය විසින් ලන්ඩනයේ කොටස් වෙළඳපොළ ආදර්ශ කොටගත් නීති මාලාවකට අනුව වෙළඳ කටයුතු පවත්වාගෙන ලදී. ඔය විදිහට තමයි මේක ඩෙවලොප්මන්ට් එක එන්නේ. කොළඹ Brokers Association පවත්වාගෙන ගියා. right ඊළඟට 20 වන සියවස ආරම්භ වීමත් සමග අපි දන්නවා දැන් අපි ඉන්නේ 21 වන සියවසේ 20 වන ඒ කියන්නේ 1900 ගණන්. ආරම්භ වීමත් සමගම ලෝක වෙළඳපොළේ රබර් සඳහා ඉහළ මිලක් ලැබීම හේතු කොට ශ්‍රී ලංකා ආර්ථිකය තුළ රබර් වගාවද ප්‍රචලිත විය. ඒ වලට අමතරව මේ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනයද කොළඹ කොටස් වෙළඳපොළ මාර්ගයෙන් මහජනයාට කොටස් නිකුත් කිරීම මගින් ලබා ගන්නා ලදී. තේ හා රබර් වගාවන්ගේ වර්ධනයත් සමග වතු අංශයට අවශ්‍ය උපකාරක සේවා සපයන වෙනත් වාණිජ්‍ය ආයතනද ආරම්භ වන්නට විය. මේ අනුව 1920 දශකයේ අගභාගය වන විට කොළඹ කොටස් වෙළඳපොළෙහි වතු සමාගම් හැරුණු විට මහජන අරමුදල් මගින් මූලික ප්‍රාග්ධනය සම්පාදනය කරගත් වාණිජ්‍ය ආයතනද පැවතින. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒකට සම්බන්ධව අනිත් ආයතන ප්‍රමාණයක් බිහි වෙනවනේ. ඒ කියන්නේ මේ කියන්නේ තේ වගාව රබර් වගාව ආශ්‍රිත සමාගම් මුලින් බිහි වුණා. මේ විදිහට මූල ආරම්භය ඇති වුණා. ඒවට සේවාවන් සපයන බැංකු වෙන්න පුළුවන්, රක්ෂණ වෙන්න පුළුවන්, නැව් සමාගම් වෙන්න පුළුවන්, ප්‍රවාහන සමාගම් වෙන්න පුළුවන්, දේශීය ප්‍රවාහන ආයතන වෙන්න පුළුවන්. ඒවා බිහි වුණාන් පස්සේ ඒ ආයතනත් මේ සමාගම් හැටියට කොළඹ කොටස් වෙළඳපොළේ අස්ථානගත වුණා කියන එක තමයි කියන්නේ. ක්‍රමිකව වතුවගාව සමගව ඇතිවෙච්ච එහා බැඳුණු අනිකුත් ආයතනත් කොටස් වෙළඳපොළ තුළ ස්ථාපිත වුණා කියන එක කියන්නේ. ඒක තමයි ඉතිහාසය. ඕක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. මේ හරහා ඔයගොල්ලන්ට ලංකාවේ බැංකු ක්‍රමයේ ඉතිහාසය ගැන යම් ප්‍රමාණික අදහසක් එනවා. බැංකුව කොහොමද ආරම්භ වුනේ කියලා. වාණිජ්‍ය ආයතන පැවැදෙනවා. මේ නිදහස් ලැබීමට පෙර, ඒ කියන්නේ before the independence කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාදේශීය වශයෙන් ලියාපදිංචි කරන ලද සමාගම් වලට අමතරව බොම්බාය, සිංගප්පූරුව, ලන්ඩනයේ රන්පවුම් සමාගම් සහ මැලේසියාවේ ලියාපදිංචි කරන ලද විදේශීය සමාගම් කොටස්ද නිදහසේ ගනුදෙනු කරන්නට විය. ඒ කියන්නේ ඒවයි ලියාපදිංචි කරපු ලද විදේශීය සමාගම් කොටස් මෙතන මේකේ මේ ඩීල් වුණා, බිස්නස් වුණා. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද බත් සමාගම් 25කට අධික සංඛ්‍යාවක් තිබුණා ලංකාවේ. මෙම සමාගම් වලින් වැඩි ප්‍රමාණයක් දැන්ට විසිරුවා හැර තිබෙන අතර රබර් වගාවේ සිට පාම් ඔයිල් වගාවට පරිවර්තනය කරනු ලැබූ මැලේසියානු සමාගම් 5ක් වර්තමානයේ පවා කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගතව ඇත. කෙසේ වුවද 1948 ජුනි මාස හඳුන්වා දෙනු ලැබූ විනිමය පාලන නීති හේතු කොටගෙන exchange control regulations හේතු කොටගෙන විදේශ සමාගම් වල කොටස් ගන්නු කිරීම සම්පූර්ණයෙන්ම නැවතුන අතර foreign compensation transaction අතර වුණා. කොළඹ කොටස් වෙළඳපොළ මුළුමනින්ම දේශීය සමාගම් වල කොටස් සඳහා සීමා වූ වෙළඳපොළක් බවට පරිවර්තනය විය. 48 විනිමය පාලනයේ හඳුන්වා දෙන අවස්ථාවලදී රුපියල් සමාගම් 140ක් වෙළඳපොළේ දැයිස්තුගතව තිබුණි. එයින් 121ක්ම වතු සමාගම් විය. දැන් තේරුණා නේද? දැන් මේ ක්‍රමිකව විකාශනය වුණා වතු වගාව සමග කෝපි වගාව ආභාවික තේ වගාව රබර් වගාව සහ ඒ ආශ්‍රිත වගාවන් එමගින් දේශීය සමාගම් මෙන් විදේශීය සමාගම් ඊට පස්සේ නිදහස ලැබුණාට පස්සේ විදේශීය නියම පන්දත් එක්ක විදේශ සමාගම් වල ගනුදෙනු නතර වුණා. දේශීය වශයෙන් සම්පූර්ණ කොටස් වෙනකොට දේශීය සමාගම් ක්‍රියාකාරීත්වය වෙන එයින් විශාල ප්‍රමාණයක් තිබුණේ වතු සමාගම්. ඒ තමයි ඔයාලා දැනගන්න තියෙන පාඩම ඉතිහාසයෙන් right ඉතිහාසයෙන්. ඊළඟට වතු සමාගම් විය. හතලිස් සිට 77 දක්වා කොළඹ කොටස් වෙළඳපොළේ සැලකිය යුතු වර්ධනයක් දක්නට නොලැබුණේ. ඒ කියන්නේ ඒ කාලේ ලංකාව අනුගමනය කරපු නොයෙක් ක්ලෝස් ඉකොනොමික් පොලිසිස් ඒ වගේම වෙනත් ආර්ථික ප්‍රතිපත්ති හා වෙන කාරණා නිසා මේකේ ලොකු වර්ධනයක් දැනුන්නේ 77 දක්වා. මේකට මූලික වශයෙන්ම ඉවල්ුවේ නිදහස ලැබීමෙන් පසු බලයටපත් වූ විවිධ රජයන් හඳුන්වා දුන් ජාතික ආර්ථික ප්‍රතිපත්ති national economic policies නිසා ගොඩක් වෙලා මේවා සංවර්ධනය දියුණුව මන්දගාමී වුණා. කෙසේ වුවද 1970 හඳුන්වන ලැබූ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත හේතු කොට. ඒ කියන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාර ජනසතු ගන්න අත්පත් කරගන්න එහෙම පනතක් ගෙනාවා. හේතුව දශක 7ක පමණ කාලයක් තුල ලබාගත් සීමිත වර්ධනය පවා
ඒ කාලේ තුලාව යම් කිසි වාදනයි ඒකත් නැති වෙන තැනට වැඩේ දුනා මේ පනතෙන් පස්සේ සින්න තත්ත්වයක් පෙන්වු කළ අතර 72 දී හඳුන්වා දෙනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පසු කොටස් වෙළඳපොලේ විකාශනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල විය. 75 අගභාගයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත යටතේ වතු සමාගම් ප්‍රජයට පවරා ගන්නා ලදී. ඒ සමගම 90කට වැඩි වතු සමාගම් වල කොටස් ගන්දුරු වීම නතර වේ. ඒ කියන්නේ ආණ්ඩුවට ගත්තම ඉතින් තනිකර ආණ්ඩුවෙන් පාලනයනේ. ඒතර ඒවා ෂෙයාර්ස් මේ උනේ නැහැ. 76 වන විට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත් සමාගම් වන්න 76කට පහත වැටුණා. ඔන්න ඒ තරමට මේක වර්ධනය අඩාල වුණා. වර්ධනය අඩාල වුණා. right? දැන් මේ කියන ඒවා right මට තව දෙයක් කියන්න ඕන. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ඉතිහාසය කතා කරනවා ඩෙවලොප්මන්ට් එක කතා කරනවා මේවා හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ සෑම පාඩමකටම එකිනෙකට සම්බන්ධයි. කොටස් වෙළඳපොළ කතා කරන මාතෘකා පවා අනික් මාතෘකාව මධ්‍යම තැන්පතු ක්‍රමය මේ මාතෘකාව ඉන්ට්‍රොඩක්ෂන් ලෙට් මේක මේවා තනින් නොයෙක් විදිහට ප්‍රශ්න අහලා තියෙනවා පේපර්ස් බලලා ඔයගොල්ලන්ට තේරෙනවා. නමුත් මේ අපිට මේ නෝට් එකක් හදද්දී ඔයගොල්ලන්ට සම්පූර්ණ පරිපූර්ණ දැනුමක් දෙන්න ඕන විදිහට අපි මේක සකස් කරන්නේ. ඒ නිසා අපිට මේ උඩින් පල්ලෙන් අහරෙන් මේ කෙටි ප්‍රශ්න ටිකක් කෙටි ප්‍රශ්නයක් හදලා ඒකට උත්තර දාලා විභාග අර A level විදිහට එහෙම කරන්න පුළුවන්. එහෙම කරන එක නෙවෙයි බැංකින් ප්‍රොෆෙෂනල් බැංකර්ස්ලා කියන්නේ ඔයගොල්ලන්ට පරිපූර්ණ දැනුමක් මේවා ගැන ලැබෙන්න අවශ්‍යයි. අනිත් බැංකින් ඩිප්ලෝමා එකක් කරනවා කියන්නේ ඉස්සරහට මේක අලුත් සිලබස් රිවිෂන් නැත්නම් ඔයගොල්ලන්ට ඩිග්‍රී ලෙවල් එකට යන්න පුළුවන්. ඊටත් එහාට යන්න පුළුවන්. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඔයගොල්ලන්ට ලැබෙන්න ඕනේ. ඒ දැනුම ලබා දීම තමයි අපි කරන්නේ. සර්ටිෆිකේට් එක නම් ගන්න පුළුවන්. ප්‍රොමෝෂන් එකක් අරගන්න පුළුවන් බැංකුවේ ඔෆිස් එකේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේ දේවල් මූලික වශයෙන් ඔයගොල්ලන්ට මේ දැනුම හරි විදියට නිවැරදි විදියට පරිපූර්ණව සම්පාදනය කරන්න. ඒ නිසා ඒක මතක තියාගන්න. සමහරලාට හිතන්න පුළුවන් මේවා සමහරලා අපිට විභාගේ පාස් වෙන්න විතරයි ඕන කියලා. නමුත් ප්‍රොෆෙෂනල් බැංකර්ස්ලා කියන්නේ අනිවාර්යෙන් මේ හැම දෙයක්ම වටපිටාවම දැනගෙන ඉන්නවා. ඒ අතර අපි ගයිඩ් කරනවා ඔයගොල්ලන්ට මෙන්න මීට අමතරව මේවා පරිශීලනය කරන්න, මේවා රිෆර් කරන්න. තව ඔයගොල්ලන්ට in addition to that any news areas තව තියෙනවා. ඕනනම් හොයලා බලලා කියවන්න පුළුවන්. avenues තියෙනවා ඕන තරම්. ඒක තව high studies කරනවා. ඒවට උනත් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. මේවා හරහා අවශ්‍ය දැනුම ලබා ගන්න. ඒකයි මම මේ කියන්නේ. right? ඒවා තේරුම් ගන්න. ඊළඟට පවරා ගන්නාද වත්කම් වෙනුවෙන් බන්දි ගෙවීම ප්‍රමාදීම හේතු කොටගෙන සමාගම් කොටස් කෙරෙහි මහජනයා තුළ තිබූ විශ්වාසය තවදුරටත් පළුදවන්නට යන දැක්කනේ. පබ්ලික් කොන්ෆිඩන්ස් එක පවරාගත් සමාගම් වලට වන්දි හම්බුනේත් නැහැනේ. ඒවත් ආණ්ඩුව විසින් පස්සට ගියා හරි ඕන හිතාමතාම ප්‍රමාද කරලා. ක්ලෝස් ඉකොනොමික් before 1977 වෙච්ච දේවල් මේ කියන්නේ. තවදුරටත් පළුදවන්නවා. ඒත් 77 බලයටපත් රජය වතු සමාගම් මේ පවරාගත් වත්කම් වල වෙනුවෙන් 10%ක අවම පොලියකට යටත්ව වන්දි ගෙවීමට තීරණය කිරීම සහ එම වසරේ සිට හඳුන්වා දුන් ලැබූ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඕපන් ඉකොනොමික් පොලිසිස් හේතු කොටගෙන ආර්ථික කටයුතුවලදී පෞද්ගලික අංශය ගන්නා වැදගත්කම ප්‍රබල වීමත් සමගම නැවතත් කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු පුනර්ජීවයක් ඇති වන ලබනු පහළ වන්නට විය. ඔන්න ඒක තමයි ආපහු නැවත ටර්නින් පොයින්ට් එකට ආපු තැන. 84 ජූනි මාස 2 වෙනි දින කොළඹ කොටස් වෙළඳපොලේ විකාශනයේ වැදගත් සම්දිස්ථානයකි. ආරම්භයේ සිටම ඒ වනතෙක් මහජනතාවගෙන් දුරස්ව තරවකාර ආයතන ශාලාවක් තුළ දිනපතා හමු වූ තරවකරුවෝ මෙදින සිට මහජනයාට විවෘත ප්‍රසිද්ධ වෙළඳ භූමියක ට්‍රේඩින් ෆ්ලෝ එකක් ප්ලැට්ෆෝම් එකක් කොටස් ගන්දුණු කිරීම ආරම්භ කළා. අන්න ඒ වගේ ටිකක් අමුතු තත්යකට මේක පත් වුණා 84 ඉඳලා රයිට් ආරම්භ කළා. මේ ප්‍රතිඵලයක් ලෙස එතෙක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බොහෝ දුරට සීමා වී තිබූ කොටස් වෙළඳපොලේ කටයුතු ක්‍රමයෙන් සාමාන්‍ය මහජනතාව වෙත සමීප වන්නට වුණා. 84 අගෝස්තු මාසයේදී කොටස් බ්‍රෝකර්වරුන්ගේ සංගමය නැමැති ආයතන යටතේ සංවිධානයේ පුද්ගලයන් කණ්ඩායම තව කණ්ඩායම කොළඹ කොටස් බ්‍රෝකර්වරුන්ගේ සංගමය නැමැති ආයතන යටතේ සංවිධානයේ වූ පුද්ගලයන් කණ්ඩායමක් කොළඹ බ්‍රෝකර්වරුන්ගේ සංගමය විසින් පවත්වාගෙන ලැබූ වෙළඳ භූමියට අමතරව හා තරඟකාරී වශයෙන් වෙනත් කොටස් වෙළඳ භූමියක් ආරම්භ කළා. ඒ කියන්නේ තවත් ප්ලැට්ෆෝම් එකක් ආවා. අර කොළඹ එකට අමතරව කොටස් බ්‍රෝකර්වරුන්ගේ සංගමය කියලා. මේ හේතු කොටගෙන මහජනයා තුළ කොටස් වෙළඳපොළ පිළිබඳ ව්‍යාකූල තත්ත්වයක් පැනනගෙන ඉඳී. ඒ කියන්නේ පොඩි කන්ෆියුස් එකක් ආවා. මාකට් දෙකක් තියෙනවා කොහෙද හොඳ මොකද්ද හොඳ කියලා. එහෙත් මෙම අවදීම පහේ එවකට සිටි මුදල් ඇමතිවරයාගේ ආරාධනය පරිදි ආසියානු සංවර්ධන බැංකුව කවුද 84 ට මුදල් ඇමති? කාටද කියන්න පුළුවන්? ඒවත් දැනගන්න ඕන. 984 ට මුදල් ඇමතිවරයා කවුද? ඒවකට සිටි මුදල් ඇමති කියලා සටහන ඇතුල් කරලා තියෙන්නේ. 1977 to 1989 19 කමිටුව එක මුදල් ඇමතිවරයෙක්. වාර්තාගත මුදල් ඇමතිවරයෙක්. වාර්තාගත අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කළා. හිස්ටොරිකල් රෙකෝඩ් එකක්. එයා තමයි මේ ඉකොනොමික් පොලිසි හඳුන්වලා යන්නේ රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව
එතුමා තමයි මේවා ඉම්ප්ලිමන්ට් කරේ. බජට් ප්‍රොපෝසල් ගෙනල්ලා ඒ දේවල් කරේ. මුදල් හා ක්‍රම සම්පාදන ඇමති කියලා හිටියේ. අදත් දියුතුන් අතර ඉන්නවා එතුමා තාම. කාටද කියන්න පුළුවන්? Who is this finance minister? කවුද? තාම ජීවිතුන් අතර ඉන්නවා. කාටද කියන්න පුළුවන්? පීබී ජස්ටර් නෙවෙයි. එයා මුදල් අමති උනේ නැහැ. එයා ජනාධිපති ලේකම් විතරනේ. එයා මුදල් අමතන ලේකම් වෙලා හිටියා. මම කියන්නේ I am talking about the honorable Minister of Finance and Planning at that time from 1977 1989 90. අහලවත් නැද්ද ඔයගොල්ලෝ? අහලවත් නැද්ද? එන්නෙම් පෙරනේ. එන්නෙම් පෙරේ before 1977. Before 1977 එන්නෙම් පෙරේ හිටියේ. මම කියන්නේ කවුද? Ronnie DeMel. Ronnie DeMel, right. Mr. Ronnie DeMel. තාමත් ඉන්න ජීවිත අතර අවුරුදු 96ක් වයස. Fortunately මට එතුමා එක්ක වැඩ කරන්න හම්බුණා. මගේ තරුණ කාලේ මම සෙන්ට්‍රල් බැංක් එකට ජොයින් වුණේ 1983 නොවැම්බර් මාසේ 1 වෙනිදා. 1984 මම හිතන්නේ සැප්තැම්බර් ඉඳලා මම එතුමාගේ අමාත්‍යාංශයේ ඒ කාලේ මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් හෙට වැඩ කරා. එතන ඉඳලා අවුරුදු 5ක වගේ කාලයක්. ඊට පස්සේ එතුමා වෙනත් අමාත්‍යාංශ දරපු අවස්ථාවලත් ඒ අමාත්‍යාංශවල මම වැඩ කළා. සම්බන්ධීකරණ ලේකමට මම එතුමා සමග වැඩ කිරීම ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුවා. ඒකත් ඔයගොල්ලන්ට මේලා ෂෙයා කරගන්න ඕන. ක්‍රමානුකූලව වැඩ කරන්න, පිළිවෙලට වැඩ කරන්න, හරියට මේ තමන්ගේ වැඩ කරන නිලධාරීන්ට වටිනකමක් දීලා වැඩ කරන්න හොඳ මේ හැකියාවක් තියෙන හොඳ දැක්මක් තියෙන ඇමතිවරයෙක්. එතුමා වාර්තාගත අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කළා. අපේ ආර්ථික සම්දිස්ථානට ගෙනාවා, ටර්නින් පොයින්ට් එකට ගෙනාවා, හැරෙව්වා. තාමත් ඉන්න ජීවිතේ මම ඉඳලා හිටලා බලන්න යනවා. ඉතින් මට කියන්න මම ඒ ලබපු අත්දැකීම් අපිට පස්සේ කාලේ අපේ කැරියරෙත් අපිට ඉස්සරහට යන්න ගොඩක් ඉවහල් වුණා. එතුමා සමග වැඩ කිරීම. ඊටාම ක්‍රමානුකූලව වැඩ කරන මෙතොඩිකල් කෙනෙක්. හරියට කියන ඉතිහාසයේ ෆස්ට් ක්ලාස් එකක් තියෙන්නේ පෙරදිනේ. ඊට පස්සේ පරිපාලන සේවයට ඇවිල්ලා තියෙන්නේ ඊටාම ඉහළින් සමත් වෙලා පරිපාලන සේවය ඇවිල්ලා අතරමඟදී 1967 දෙවිනුවර මැතිවරණ කොට්ටාසි මේ අතුරු මැතිවරණට ඇවිල්ලා දේශපාලනයට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 70 දිනවා ශ්‍රී ලංකාව 74 පක්ෂේ මාරු කරලා 77 එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා මුදාගෙන ඉඳලා පස්සේ ආයෙ ආපහු මාරු වුණා බලේ මේ පක්ෂේ මාරු කරලා ආපහු මාරු වුණා. ඔහොම කතන්දර ගොඩක් තියෙනවා. නමුත් ඒවා පැත්තක තිබ්බත් එතුමා ඊටාම රටට ආර්ථිකයට විශිෂ්ට සේවාවක් කරපු කෙනෙක් කියලා මේ ලාවේ කියන්න. ඒකත් ඔයගොල්ලෝ දැනගන්න. ඒවා මතක තියාගන්න ඕගොල්ලෝ. සහ ඔයගොල්ලෝ දැනගන්න ඒවා කියවන්න අවශ්‍ය නම් පොඩ්ඩක් බලන්න ඉතිහාසය ගැන. රයිට්. මම කියන්න ආවේ එතකොට ඒවා මේ මුදල් ඇමතිවරයාගේ ආරාධනය පරිදි ආසියානු සංවර්ධන බැංකුව ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකුවකින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ කරන ලද සමීක්ෂණයක් ප්‍රතිඵලයක් නිසා ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ එක් වෙළඳ භූමියක් පමණක් බව යෝජනා කරන. ඒ කියන්නේ එක ප්ලැට්ෆෝම් එකක් තිබුණා ඇති කියලා ඒගොල්ලෝ ප්‍රොපෝස් කරා. මේ අනුව 85 දෙසැම්බර් මාස 2 වෙනි දින කොළඹ බ්‍රෝකර් වරුන්ගේ සංගමය සහ කොටස් බ්‍රෝකර් වරුන්ගේ සංගමය ඒකබද්ධ කොට වර්තමානයේ කොළඹ කොටස් වෙළඳපොළ පාලනය කරනු ලබන කොළඹ කොටස් භූභාරව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් නමින් ආරම්භ කරන ලදී. ඔන්නෝක තමයි අද වෙනකොට තියෙන ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ආරම්භය වුණේ. ඉන්පසු කොළඹ කොටස් භූභාරයේ ද්විතීයික වෙළඳපොළ නමින් කොටස් ගන්දුණු මහජනයාට විවෘත කරා. ඒ කියන්නේ ප්‍රාථමික වෙළඳපොළ යන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකක් නේ. ඒතකොට සමාගම් වල කොටස් ඒ ඉෂුව මැනේජර් හරහා බැංකුවක් හරහා මිලදී ගන්නට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ලයිස්තු ගත කරන සමාගමක් බාට සමාගම නම් ඒවා නැවත ගැනීම විකිණීම කරන්නේ මේ ද්විතීයික වෙළඳපොළ හරහා කොටස් වෙළඳපොළේ. මහජනයාට විරුද්ධ වුණා ඊට පස්සේ එතෙන් සිට විවෘතව හඬනගා ලංසු දැමීමේ ක්‍රමයට ඕපන් කෝඩ් සිස්ටම් අනුව ද්විතීයික වෙළඳපොළ භූමියේ කොටස් ගන්නුන සිදු කරන ලදී. මෙම වෙළඳ ක්‍රමයේ විශේෂත්වය වූයේ කොටස් වෙළඳපොළ භූමිය තුළ තරවුකාර ආයතනවල නියෝජිතයන් උදෑසන 9ට හඬගා ලංසු ලැබීමෙන් වෙළඳ ගන්නුණු ආරම්භ කිරීමෙන් මෙම ක්‍රමය අනුව මහජන ගැලරියක් ද පැවති අතර වෙළඳ ගන්නුණු සිදු කිරීම ප්‍රසිද්ධියේ සිදු කරන ලදී. ඔය තමයි ඒ කාලේ ගනුදෙනු සිදු වුණේ. වර්ෂ 1997 ජූනි 3 වනදා සිට කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කරන ක්‍රමය ස්වයංක්‍රීය වෙළඳ ක්‍රමයට ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් 97 දී මේ ක්‍රමයට මාරුණා. අතන හඬගා ලංසු ලැබීමේ ක්‍රමය වෙනුවට පරිවර්තනය කරන ලදී. මෙමගින් ගනුදෙනු සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව පරිගණක ජාලයක් මගින් සිදුවේ. ඒ කියන්නේ ඔක්කොම ලින්ක් කරලා සිස්ටම්ස් වලට තියෙනවා. මෙම පරිගණක ජාලයේ ගනුදෙනු සිදු කරන ආකාරය මූලික සඳහන් කරන ක්‍රමය හා සමාන වන නමුත් නව ක්‍රමයේ විශේෂත්වය වන්නේ භෞතික වශයෙන් වෙළඳ භූමියක් නොමැති වීම හා
තැරව කරන විසින් හඬහා ලංසු තැබීමක් සිදු නොවීම. ඒ භෞතික මේකක් නෑ මාකට් එක සිස්ටම්ස් වල මාකට් එක රන් වෙනවා. එතකොට භෞතික වශයෙන් ලංසු තැබීමක් නෑ. ඒක තමයි විශේෂත්වය. ස්වංක්‍රීය වෙන්න ක්‍රමයට අනුව ආයෝජකයෙකු විසින් ඔහුගේ කොටස් මිලදී ගැනීම හෝ විකිණීමේ ඇනවුම් තරවකරුවට දැනුම් දුන් විට, ඒ කියන්නේ බ්‍රෝකර්, ස්ටොක් බ්‍රෝකර්, අර අපි කලින් පාඩමේ කතා කරේ කොළඹ කොටස් තරවකරු අන්න යාට දැනුම් දුන්නා. තරවකරු විසින් එම ඇනවුම් තරවකාර ආයතනයේ ඇති පරිගණකයට ඇතුල් කරනු ලැබේ. ඒගොල්ලන්ගේ ආයතනයේ ෆ්ලැට් මේ සිස්ටම් එකට එන්ටර් කරනවා. එම ඇනවුම එකී පරිගණකය මගින් සංක්‍රීයව විද්‍යුත් තරංග මගින් කොළඹ කොටස් සූමාරුවේ ගනුදෙනු කිරීමට සූදානම් කර ඇති මධ්‍යම පරිගණක ජාලය වෙත ඇතුල් කරනු ලැබේ. ඒ කියන්නේ සංක්‍රීය එක වෙනවා. ඕවා ටෙක්නිකලි ඒවා වෙනම කතන්දර, ඒවා වෙනම තියෙනවා. ඕගොල්ලෝ මේක වෙන විදිහට දැනගන්න. යම් මේකින් ගැනුම් ඇනවුමට ඒ ඇතුළත් කළ වේලාව මිල සහ කොටස් සංඛ්‍යාව අනුව සැසඳෙන තවත් විකුණුම් ඇනවුමක් එම ජාලය තුල තිබුණේ නම් ඇනවුම් දෙක සමාන වී ගනුදෙනුවක් සිදු කරනු ලැබේ. ගනුදෙනුව සිදු වුවහම මධ්‍යම තැන්පතු ක්‍රමයේ, ඒ කියන්නේ සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම්, විකුණුම්කරුගේ හා ගැනුම්කරුගේ ගිණුම හර බැරවි ගනුදෙනුව සනාථ කරමින් පරිගණකය මගින් ලියවිල්ලක් මුද්‍රණය කරනු ලැබේ. ඔය ඊළඟට අපි කතා කරනවා ඔය කියන සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එක, CDS, සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් ඊළඟට අපි කතා කරනවා. මේකෙන් පස්සේ ඒක ගැන බොරු වෙන්න එපා. ඒක මොකද්ද, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අපි කතා කරමු. එකපාරක් මම ඔයාලගේ ප්‍රශ්නයක් ඇහලා තිබ්බා. මධ්‍යම තැන්පතු ක්‍රමයේ තිබෙන්නේ මොනවද කියලා. ලකුණු දෙක ප්‍රශ්නයක් අහලා ඔයගොල්ලෝ විභාගය. සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල්. ළමයි ලෝකේ නැති විකාර විහිළු දෙදීම තැන්පතු කියලා තිබ්බ වෙන්නේ. නෑ මේක ඒ කියන්නේ ළමයි මම බලව පේපර්ස් වල ලියපු ළමයි කවුරුත් ඒක දන්නේ නැහැ. සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එක මොකක්ද කියලා දැනගත්තාම ඒකට උත්තර ලියන්න ලකුණු දෙකයි. ලකුණු දෙක තීරණාත්මක වෙන්න පුළුවන් B එකකට A එකට. ඒක කියන්නේ මම හැම ලකුණු 5 10 ප්‍රශ්නත් එනවා. කුඩා ප්‍රශ්නත් වැදගත්. හැමදේම වැදගත්. ඒ නිසා මතක තියාගන්න මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහනවා ඕගොල්ලෝ. අහලා තියෙනවා. රයිට්? ඒකයි මේ අඩුවක් නෙවෙන්න A to Z හැමදේම කියන්නේ. රයිට්? එතකොට මම කියේ සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එක. රයිට්? මධ්‍යම පරිජාලය නියුට්‍රල්. මම මේකෙන් මම කියාගෙන ආවේ ඒක. ගනුදෙනුවට සනාථ කරමින් පරිගණකයමයි ලියවිල්ලක් මුද්‍රණය කරනු ලැබේ. මෙම ක්‍රමය නිසා ආයෝජකයන්ට ඉතා ඉක්මනින් තමන්ගේ ගනුදෙනු සිදු වූ මිල ගණන් සහ කොටස් ප්‍රමාණයන් පිළිබඳ විස්තර දැනගැනීමට හැක. මොන ක්‍රමයේද? සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එකේ සහ මේ ඔටෝමේටඩ් ට්‍රාන්සැක්ෂන් නිසා. තවද මෙම වර්තමාන ගනුදෙනු ක්‍රමයේ යටතේ ඇති ප්‍රධාන වාසියක් නම් කිසියම් අවස්ථාවක වෙළඳපොලේ පවතින කිසියම් කොටසක් සඳහා ගැනුම් සහ විකුණුම් ඇනවුම් වලින් උපරිම වශයෙන් ඇනවුම් 5ක් දක්වා අදාළ කොටස් ප්‍රමාණයන් හා මිල ගණන් දර්ශනය වීමයි. එමගින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට අප වෙළඳපොලෙහි තොරතුරු ක්ෂණිකව දැන ගැනීමට ලැබීමෙන් ගනුදෙනු සඳහා ඇතුළත් වීම වඩාත් පහසු වී ඇත. දැන් ඔය ඉලෙක්ට්‍රොනික ඔටෝමේටඩ් ඉලෙක්ට්‍රොනික ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක සහ CDS එක නිසා, ඔය කියන්නේ තාක්ෂණය නිසා ඇතිවෙච්ච පහසුකම ඔය කියන්නේ. ඒ සඳහා ඒවෙන් ඇති වෙන වාසිය උතන කියනවා. උතන ලකුණු 5ක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔය හරිය. කියන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමය හා කොළඹ කොටස් සූමාරුවේ සමාන කොළඹ කොටස් සූමාරුවේ මේ ඔටෝමේටඩ් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් සහ ඒට සම්බන්ධව තියෙන මධ්‍යම තැන්පතු ක්‍රමයක් නිසා ඇතිවෙලා තියෙන වාසි ලයිස්තුගත කරන්න කියලා ලකුණු 5ක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එවුවොත් ওই කාරණා තමයි කියන්නේ. ඒ නිසා හරියට මේවා ග්‍රහණය කරගන්න ඕගොල්ලෝ. රයිට්. වඩාත් පහසු වෙද. ඊළඟ තවත් එක් ප්‍රධාන වාසියක් නම් කේන්ද්‍රීය ස්ථානයක නොපැමිණ තම කාර්යාලවල සිට තරවකරුවන්ට ගනුදෙනු කිරීමට හැකියවීම. බ්‍රෝකර්ස්ලා තමන්ගේ ඔෆිස් එකේ ඉඳන් වැඩ ගන්න පුළුවන්. එක තැනකට එන්න ඕන කියලා නැහැ. ඒක සෙන්ට්‍රලයිස් කරපු තැන නැහැ. සිස්ටම් වලනේ මේ යන්නේ. හැකියවීම. මේ ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය මට්ටමින් ගනුදෙනු කටයුතු කිරීමට ඉවහල් වන අතර තරවකරුවන්ට තම ගනුදෙනු ධාරිතාව අනුව ප්‍රාදේශීය ආයෝජකයන්ට කොළඹින් පිට නගරවල සිට ගනුදෙනු කිරීමට පහසුකම් ලබා දී හැක. මේක මේ තාක්ෂණික එක්ක ආපු වටිනාකමක් පහසුවක්. මෙම කොටස් වෙළඳපොළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම ප්‍රධාන පිටුවහලක් වනවා. මෙය කොටස් වෙළඳපොළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමට ප්‍රධාන පිටුවහලක්. මෙය සංක්‍රීය වෙළඳ ගනුදෙනු පද්ධතිය නිසා මෙරට පෙරට වඩා කාර්යක්ෂමව වැඩි ගනුදෙනු පානයක් සිදු කිරීමේ හැකියාව කොළඹ කොටස් සූමාරුව සතුව ඇත. දැන් කොහේ හරි වෙලාවක ඇහුවොත් තාක්ෂණය පදනම් කරගත් තාක්ෂණය පදනම් කර ගැනීම නිසා කොළඹ කොටස් සූමාරුවේ ඇති වූ පරිවර්තනීය වෙනස්කම් සහ එමගින් ඇති වූ වාසි කෙටියෙන් සඳහන් කරන ලකුණු 5යි. ඒක ඕවා තමයි ලියන්න ඕනේ. ඒ ට්‍රේඩින් ඔටෝමේටඩ් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ඇති කරපු එක. ඒක ලින්ක් කරලා තියෙනවා CDS එකට. ඒවෙන් ඔටෝමැටිකලි ඊට පස්සේ ඩෙබිට් ක්‍රෙඩිට් වෙනවා, print එකක් එනවා.
ඒක සෙන්ට්‍රලයිස් කරපු සිස්ටම් එකක තොරතුරු තියෙනවා. දේශීය විදේශීය ආයෝජකයන්ට බලන්න පුළුවන්කම තියෙනවා. ඉක්මනින් තීරණය ගන්න පුළුවන්කම තියෙනවා. තොරතුරු වල විශ්වසනීයත්වයක් තියෙනවා. පහසුවෙන් තමන්ගේ ස්ථාන ගනුදෙනු කරන්න පුළුවන්. ඒ ප්‍රාදේශීය වශයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. රට පුරාම ව්‍යාප්ත වෙනවා. මේ කාරණා තමයි කතා කරන්න ඕනේ. ඉතින් ඔවා අමුතෙන් ඇඟිල්ලෙන් එන යන කියන්න ඕනේ නැහැ. ඔය නෝට් එක බැලුවම සාකච්ඡා කරාම අපි මේ සාකච්ඡාවට හිටිනම් ඔවා තේරුම් ගන්න ඕනේ. right clear all ඊළඟට උපමාතෘකාවක් තියෙනවා. කොළඹ කොටස් සුමාරුවේ සමාජිකත්වය සහ පරිපාලනය. ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මෙම්බර්ෂිප් එකයි පරිපාලනය. කොළඹ කොටස් සුමාරුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද ඇපේන් සීමිත පොදු සමාගමයි. කොළඹ කොටස් සුමාරුව කියන්නේ එක්තරා විදිහක ඉන්කෝපරේට් බොඩි එකක්. ඒ කියන්නේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද වෙනම කම්පැනි එකක්. මෙහි සමාජිකත්වයේ කොටස් තරවකාර සමාගම් සඳහා පමණක් විවෘත වන අතර. ඒ කියන්නේ මේකේ මෙම්බර්ෂිප් එක තියෙන්නේ කොටස් තරවකාර සමාගම් සඳහා පමණ විවෘත වන අතර වර්තමානයේ මෙහි සමාජික සංඛ්‍යාව 15කි. එම තරවකාර සමාගම් වල නම් පහක් දැක. මේවා මේ නම් කටපාඩම් කරන්න යන්න එපා. just for your information දැන් සමහර මේ ප්‍රමාණය අඩු වැඩි වෙලා තියෙන පුළුවන්. සමහර අනිවාර්යෙන් definitely මේක ඉදිරි කාලේ වැඩි වෙයි. Fort City එකට එන ඒක ඉන්වෙස්ට් කරන්න සමාගම් එක්ක අලුතෙන් සමාගම් හැදෙන්න පුළුවන්. මේ අලුතෙන් තරවකාර සමාගම් වෙන්න පුළුවන්. අලුතෙන් වෙනත් සමාගම් ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් සමහර මේ SCC වෙබ්සයිට් ගියාම අද වෙනකොට මේකේ අඩු වැඩියක් තියෙනවා ඕනට බලා ගන්න පුළුවන්. මම මේ හදන කාලේ දිවිච්ච ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. right? ඔය නම් පහක් දැක්කේ. මේ නම් වලින් තියෙනවා. මේ නම් පාඩම් කරන්න යන අවශ්‍ය නැහැ. කොටස් තරවකරුවන්ගේ කාර්යභාරය. අන්න ආයි අපි ෂෙයා බ්‍රෝකර්ස්ලාගේ රෝල් එක කතා කරනවා. අතන පාඩමේ ඉස්සෙල්ලා පාඩමෙත් කතා කරා. දැන්ට කොටස් වෙළඳපොලේ පවතින සම්ප්‍රදාය අනුව අලුතින් ලේඛනගත වීමට පිවිසෙන සෑම සමාගමක්ම අයදුම්පත කොටස් තරවකාර ආයතනයක් මගින් සමාගම අයදුම්පත කොටස් තරවකාර ආයතනයක් මගින් කොටස් වෙළඳපොලේදී ඉදිරිපත් කළ යුතුය. මෙලෙස අලුතින් කරන කොටස් නිකුතුවක් වෙනුවෙන් ඉදිරිපත් වන අනුග්‍රාහක තරවකරුවෙකු අතරමැදියෙකු ලෙස හඳුන්වනු ලැබේ. ඔවුන් සතු කාර්ය වන්නේ කොටස් වෙළඳපොලේ අවශ්‍යතා පිළිබඳව සමාගමට දැනුම් දීමත් සමාගමේ අයදුම්පත් සලකා බැලීමට අවශ්‍ය වන සියලු තොරතුරු කොටස් වෙළඳපොලේ කොටස් නිකුතු අමු කමිටුව වෙත ලබා දීමත්. අයදුම්පත අනුමත කිරීමෙන් පසුව අනුග්‍රාහක තරවකරුව ඇතුළු කොටස් වෙළඳපොලේ කටයුතු කරන අනෙක් තරවකාර ආයතනද මහජනයා වෙත එම කොටස් අලෙවි කිරීමේ නිරත වෙති. කොටස් මිලදී ගැනීමට උනන්දුවක් ඇති මහජනයාට මෙම තරවකාර ආයතන වලින් හෝ කොටස් නිකුතු හා සම්බන්ධ වී කටයුතු කරන බැංකු මාර්ගයෙන් අයදුම්පත් ලබාගෙන ඉස්සරහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඉනිෂියල් ඉෂුව එකදී. අනිත් ඒවාදී ඒගොල්ලෝ අතර ගනුදෙනු කරන අතර ගැනුම් කරන මිතුරු අතර හුමාරු වෙනවා. ඕක තමයි ඔපරේෂනල් ප්‍රොසෙස් එක. දැනටමත් මහජනයා වෙත නිකුත් කර තිබෙන කොටස් වල ගනුදෙනු ද්විතීයික වෙළඳපොලේ සිදුවේ. ඒක සෙකන්ඩරි මාකට් එකේ. දැනටම සමාගම් වල තියෙන කොටස් දීකිනීම ගැනීම වෙලදී වෙන්නේ සෙකන්ඩරි මාකට්. ද්විතීයික වෙළඳපොළ හා ආශ්‍රිත ගනුදෙනු. කොළඹ කොටස් වල පරිගණක ජාලය මගින් දිනපතා උදෑසන 9 සිට දවල් 12 දක්වා සිදුවේ. ඒ තමයි මේ ඔපරේෂනල් පැත්ත දැන් මේ කියන්නේ. කොටස් වෙළඳපොළ ගනුදෙනු කළ හැකි වන්නේ ඒ කටයුතු කරන තරවකාර ආයතන මගින් පමණයි. කෙලින්ම ගිහිල්ලා කෙනෙකුට කොටස් මිලදී ගන්නවා විකුණන්නේ කෙලින්ම මේ ෂෙයා මාකට් එකට යන්න බෑ. අර through brokering firms යන්න ඕන. right? පවුන්. මෙලෙස අතරමැදියෙකු ලෙස තරවකාර ආයතන කොටස් වෙළඳපොළ කටයුතු කිරීමට හේතු දෙකක්. මෙලෙස අතරමැදියෙකු ලෙස තරවකාර ආයතන කොටස් වෙළඳපොළේ කටයුතු කිරීමට හේතු දෙකක් ඇත. ඔන්න අපි important points වලකට යන්න හදන්නේ. ඇයි අතරමැදියන් හැට ක්‍රියාත්මක වෙනා ඉන්නේ? මොකක්ද ඒකේ අවශ්‍යතාවය? මොකක්ද උන්ගේ රෝල් එක? අතරමැදියන් අපි දැන් දීර්ඝව කලින් පාඩමේ නිකන් තරවකරුවෝ කියන්නේ කවුද මොකක්ද කියලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. දැන් ඒක පොඩ්ඩක් දීර්ඝව අපි කතා කරනවා මේකේ. මොකක්ද කියලා. පළවෙනි හේතුව. සමාගමක කොටස් මිලදී ගැනීමට පෙර එම සමාගමේ මූල්‍ය තත්ත්වය. right. දැන් අපි බලමු point by point මේ හේතු දෙකක් තියෙනවා කියලා කියනවා. මොකද අතරමැදියෙකු ලෙස තරවකාර ආයතන කොටස් වෙළඳපොලේ කටයුතු කිරීමට. 1. සමාගම කොටස් මිලදී ගැනීමට පෙර එම සමාගමේ මූල්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලිය යුතුය. සමාගම කොටස් මිලදී ගන්න ඉස්සෙල්ලා මේ මූල්‍ය තත්ත්වය බලන්න එපා. සමාගමේ මූල්‍ය තත්ත්වය දැන ගැනීමට එම සමාගම විසින් වාර්ෂිකව නිකුත් කරන ලබන මූල්‍ය වාර්තා. ඔය දන්න ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. බැංකුවල ඔයගොල්ලෝ බැංකුවල මුදල් සමාගම් වල ආයතන වල ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් තියෙන පබ්ලිෂ් කරන ඒ වගේ කොටස් මිලදී ගන්න ආයතනෙත් ෆයිනෑන්ෂල් ස්ටේට් මූල්‍ය වාර්තා ලාභ ගිණුම ශේෂපත්‍රය පරීක්ෂා කරන්න ඕන. ඒක තමයි බලන්න පුළුවන් මේගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක ගන්න. තමන් මිලදී ගන්න යන සමාගමේ කොටස් වල
මේ කොටස් මිල්දි ගණන් සමාගමේ මූල්‍ය තත්ත්වයේ ස්ථාවරද? ඒගොල්ලෝ ක්‍රමිකව වත්කම් වැඩි කරගෙන වර්ධනීය තත්ත්වයකට යනවා. නැත්නම් අනික් පැත්තට ගමන් කරනවද කියලා තේරුම් ගන්න පුළුවන් පරීක්ෂා කළ යුතුයි. මෙම කාර්යය කළ හැකි වන්නේ මූල්‍ය විශ්ලේෂණ කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ට පමණි. එනේ මූල්‍ය විශ්ලේෂණ ෆයිනෑන්ෂල් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් ඉන්නවනේ මේ ඩේටා ගැන. මේ ෆයිනෑන්ෂල් ඉන්ෆර්මේෂන් ගැන, මේ වාර්තා ගැන, ඒවා ගැන විශේෂඥ දැනුමක් තියන අය ඉන්න ඕන. පුද්ගලයන්ට පමණයි. වෙළඳපොලේ කටයුතු කරන තැරැව්කාර ආයතන මෙන්න මේ කියන තැරැව්කාර ආයතන මේ ගැන විශේෂඥ දැනුමක් ලබා ඇති හේයි මුදල් ආයෝජනය කළ යුතු සමාගම් තෝරා ගැනීම පිළිබඳව මහජනයාට උපදෙස් දීමට හැකි තත්ත්වයක ඔවුන් ඉන්නවා. ඒ අනුව කොටස් වෙළඳපොලක තැරැව්කරුවන්ගේ සේවය ලබා දීම තුලින් අපේක්ෂා කරන්නේ මහජනතාවගේ ඉතිරි කිරීම ඵලදායී ලෙස ආයෝජනය කිරීමට ඔවුන්ට මඟ පෙන්වීම. අන්න පළවෙනි පොයින්ට් එක. රයිට්? නිකම් මේ ආයෝජනය මේ තරවකරුවෙක් කියන්නේ නිකන් මේ ගැනුම්කරු විකුණුම්කරු සම්බන්ධ කරලා කොමිෂන් එකක් ගන්න පුද්ගලෙක් විතරක් නෙමෙයි. ඊට එහාගේ රෝල් එකක් මේගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ. රයිට්? මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි සාමාන්‍ය හිතන්නේ තරවකරයා බ්‍රෝකර් කම මෙයාට විකුණලා මෙයා අරගෙන දීලා එයා කොමිෂන් එකක් කරනවා. නෑ. ඊට වඩා එහා ගිය ගණු ආයෝජකයන්ට සාමාන්‍ය මහජනතාවට ගනුදෙනු කරුවන්ට රෙස්පොන්සිබල් විදියට මෙන්න මේ ආයතනය ගන්න මෙන්න මේ හේතු නිසා. මෙන්න මේ ආයතනේ කොටස් ගන්න මෙන්න මේ මූල්‍ය තත්ත්වය නිසා. මේ ආයතනේ ගන්න එපා. මේ ආයතනේ තව ටිකක් බලමු. අපි එහෙම කියන්න පුළුවන් දැනුමක්. විශේෂඥ ඥානයක් ඒගොල්ලන්ට තියෙනවා ඒ ස්පෙෂලිස්ට් භාවය නිසා. අන්න ඒ හැකියාව තියෙන තරව කරවන්න. ඒතර ඒක ලැබෙනවා ඒ වාසිය ඒ ප්‍රයෝජන ලැබෙනවා ආයෝජකයන්ට මෙවැනි තරව කරවන්න. ඒක. ඔය දැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. කොටස් තරව කරවන්ගේ කියන්නේ කවුද? ඊළඟට ඒ අය වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙමින් ලැබෙන වාසි ප්‍රයෝජන තව ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ලකුණු පහකට. එහෙම අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් ඔය මතක තියාගන්න. ඔයා පාඩම් කරනකොට ඔයගොල්ලෝ ප්‍රශ්න හදාගෙන පාඩම් කරන්න. 2. පරිගණක ජාලය තුලින් කොටස් ගනුදෙනුවක් සිදු කළ පමණින් එම ගනුදෙනුව අවසන් වන්නේ නැත. කියන්නේ සිස්ටම් වල through debit credit උනාට මොන හරි සිස්ටම් මේක ගනුදෙනුවක් උනාට ඒක අවසන්. එය එම ගනුදෙනුවේ ආරම්භය පමණි. එන්නේ ඉනිෂියල් පොයින්ට් එක විතරයි. දෙන ලද ඕනෑම අවස්ථාවකදී තම කොටස්කරුවන්ගේ විස්තර දැන ගැනීමට සමාගමට අවශ්‍ය වේ. ඒ කියන්නේ සමාගමේ කොටස්කරුවන්ගේ මේ ඒගොල්ලෝ කොටස්කරුව වෙනස් වෙලා ඉන්නවා. දැන් අද අපි කිව්වේ ඒ කියන්නේ සමාගමක කොටස් තියෙනවා මිලියන 100ක. කොටස්කරුවෝ ඉන්න පුළුවන් 10000ක්. ඒ 10000 එකම 10000 නෙවෙන්න පුළුවන්. සමහරු විකුණනවා, සමහරු ගන්නවා, ආයි විකුණනවා. ඒතකොට මේ කලින් කාලට ඒවා වෙනස් වෙනවා. ඒතකොට ඒ විස්තර සම්පූර්ණ වාර්තාගත වෙන්නේ මේ බ්‍රෝකර් කරුවන් හරහා. කොටස් කරුවන්ගේ විස්තර දැනගන්න සමාගමට අවශ්‍යයි. සමාගමේ ලේඛනයේ කොටස් මිලදීගත් පුද්ගලයන්ගේ නම ඇතුළත් කිරීම සඳහා ඉටු කළ යුතු වැඩ කොටස් සඳහා එම ලියවිලි කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් අවශ්‍ය වේ. තරවුකාර ආයතනයන්හි නියෝජිතයන්ට මෙවැනි කාර්යයන් පිළිබඳ විශේෂ දැනුමක් ඇත. දැකනේ ඕනර්ෂිප් එක, ෂෙයා ඕනර්ෂිප් එකේ වෙනස් වීම පිළිබඳ ටක් ගාලා අප්ඩේට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ෆයිනෑන්ෂල් ඇනලිසිස් ගැන අප්ඩේට් එකක් දෙන්න පුළුවන්. ඒ වන්ස් තමයි විශේෂ වාසි මේවයින් ඇති වෙන මේ තරවුකරුවෝ හරහා. රයිට්? ඒ කාරණා දෙක වෙනම මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ ඒවා දැන් විශේෂයෙන් මතක තියාගන්න ඕන. රයිට්? එම නිසා කොටස් වෙළඳපොළ කටයුතු වලදී අතරමැදියෙකු ලෙස ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙම වැදගත් කාර්යයන් දෙක ඉටු කිරීමේ අරමුණ ඇතිව තරවකරුවන් සේවය ලබා දී ඇත. ඔන්න ඔක තමයි මේක. ඊට පස්සේ පොමාතෘකාවක් තියෙනවා ගනුදෙනු පිරිවැය. transaction cost. එකත් අපි දැනගෙන ඉන්න ඕන. ගනුදෙනු පිරිවැය. ඒවයි ගනුදෙනුවක් කරනකොට ගනුදෙනු පිරිවැයකුත් තියෙනවානේ. transaction cost එක කොහොමද දෙන්නේ කියලා බලමු. කොටස් වෙළඳපොලේ මිලදී ගැනුම් සහ විකුණුම් සඳහා කොටස් ගනුදෙනු ඉතින්සලා පොඩ්ඩක් මට තව දෙයක් දැනගන්න ඕන. අපි ටික බරපතල මාතෘකාවක් බොහොම බර විදියට කතා කරන්නේ සහ සරල කරලා. Up to now are you okay? All right. No issue at all. 34 ඉන්නවනේ join වෙලා. Jessica ඉන්නවා, මට පේනවා වින්දා ඉන්නවා, නුවන් ඉන්නවා, මෙලනි ඉන්නවා, උදේශය ගන්න. Yes, okay. දෙව මිනිහ හරි. It's right. Okay, fine. Up to now you are all right. Right, fine. Okay. එතකොට කොටස් වෙළඳපොලේ මිලදී ගැනුම් සහ විකුණුම් සඳහා කොටස් ගනුදෙනුකරුවන්ගේ අය කරන ගාස්තු ගනුදෙනු පිරිවැය ලෙස හැඳින්වේ. ඒක තමයි ගනුදෙනුකරුවන්ගෙන් අය කරන ගාස්තුවක් වෙන. ගනුදෙනු පිරිවැය ප්‍රතිශතය තීරණය වන්නේ ගනුදෙනුවක වටිනාකම මත. සමහර පොඩි කැල්කියුලේෂන් එකක් කරන මේ වගේ ගාණක් හදන එකක් උනත් එන්න පුළුවන් ඕගොල්ලන්ට.
නිකන් පොඩි ලකුණු 5ක වගේ කොටසකට එහෙම දාන්න පුළුවන්. දැන් එහෙම ට්‍රෙන්ඩ් එකක් පේපර්ස් වල තියෙනවා. දැන් කැපිටල් ඇඩික්වසි එක මේ සෝරි වත්කම් මත බර තබන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ගානක් ඇවිල්ලා තිබ්බා. මම මේක දැන් පේපර්ස් කරනකොට කරන්නම්. ඒ වගේ කරද්දි තේරෙනවා ඕන නේ ඉස්සර වගේ තියරිටිකල්ම අහන්න නේද ගණන් පැත්තට පොඩි පොඩි ගණන් කැලලක් දෙකුත් දාන්න ඉඩකට තියෙනවා සමහරවිට. ඒ නිසා මේවා ගැන පොඩ්ඩක් අවධානය යොමු. රුපියල් මිලියන 1ක් හෝ ඊට අඩු වටිනාකමක් ඇති ගන්දලු. ඒ කියන්නේ 1 මිලියන් නෝ below 1 මිලියන්. සඳහා 101.4 බිංදුවක ගාස්තුවක් ගෙවිය යුතුයි. මේ ප්‍රතිශතය 5 පන්ති සමන්විත වේ. තරවකරුවන්ට හිමි වෙන ශුද්ධාගය ඔය 1.4 බිංදුවෙන් තරවකරුවන්ට හිමි වෙන ශුද්ධාගය 1.15යි. ගන්ධන සඳහා අවම ගාස්තුව රුපියල් 10යි. ඒකල එක ගන්ධන රුපියල් 10යි. සුරකුපත්තා විනිමය කමිෂන් සභාවේ සෙස් බද්ද 0.1 right ඊළඟට එතකොට 1.25ක් වෙනවා 1.40ක් තියෙනවා ඉතුරු 15යි ඉතුරු 15 යන්නේ අර කොළඹ කොටස් සූමාරුවේ ගාස්තුව 0.1.2යි මධ්‍යම තැන්පතු ගමේ ගාස්තුව 0.0.03යි. ඔය charges සමහර බජට් වලින් සෙස් බද්දවල අයවැය වලින් අර වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ පාර අයවැය එනවා නොවැම්බර්. ඒ නිසා අවධානයෙන් ඉන්න අයවැයදී ওই බදු සමහර සංශෝධන එන්න පුළුවන්. right අවධානයෙන් ඉන්න ඔයගොල්ලෝ මේ බැංකින් කරලාට මේ අපි කරන මේ ප්‍රෝග්‍රෑම් මේ බිස්නස් ස්ටඩි කරනවා වගේම ප්‍රැක්ටිකලි time to time changes වෙනවා. දැන් බදු අනුපාතයෙන් බදු සංශෝධන එනවා. ඔය එක එක කියන්නේ අර බද්ද මෙච්චර වැඩි කරා මෙච්චර අඩු කරා ඒකේ අරමුණ මේකයි ID can ගෙන්නගෙන මේ වගේ ඔය බදු එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඔය ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න. ඒතකොට මේ වගේ තැනක් අල්ලලා ලියන්න આવොත් අලුත්ම තත්ත්වෙත් එක්ක ලියන්න පුළුවන්. ඒතකොට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. right සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඊළඟට ඔය මිලියන 10ට මිලියන 1ට අඩු තත්ත්වයකදී වෙන්නේ ඔය විදිහට right ඊට පස්සේ රුපියල් මිලියන 1ට වැඩි වටිනාකමක් ඇති ගන්ධන සඳහා ආය කරන ගාස්තුව ඒතර ගාන ඒතර 1.5ක් වන අතර එය පහත පරිදි බෙදිය. අතන 1.4යි බිඳුවනේ. මිලියන 1ට වැඩි නම් ගන්ධන වල මෙන්න මේ විදිහට 1.15 යන්නේ බෙදිලා මේ විදිහට. තරව කරන වෙන සුද්ධ ලාභය. 0.9 බිඳුවයි. SCC එකට 0.1 කොළඹ කොටස් සුමාරුව right 0.1 මධ්‍යම තැන්පතු ක්‍රමයේ right ඒකේ 0.05යි ඒ විදිහට වෙනස් වෙනවා. ඊළඟට ඒක හරි. කොළඹ කොටස් සුමාරුවේ ගන්ධනු වන සුරකුම් ගන්ධනු වචන නෙමෙයි මෙතන වැරදලා තියෙන කොළඹ කොටස් සුමාරුවේ ගනුදෙනු වන සුරකුම්පත් වර්ග ඒ කියන්නේ number of securities මොනවාද වර්ග මේ variety of securities සුරකුම්පත් වර්ග securities සුරකුම්පත් ඒ කියන්නේ commonly කියන්නේ සුරකුම්පත් securities කම shares තියෙනවා debentures තියෙනවා bonds තියෙනවා government securities වගේ තියෙනවනේ ඒ වගේ තියෙන මේ corporate debentures තියෙනවා ඒ වගේ තියෙන ඒ commonly අපි කියන්නේ securities සුරකුම්පත් අය අපි කතා කරා ෆයිනෑන්ෂල් මාකට් සපෝටින් සර්විස් වල කතා කරලා තියෙනවා මේවා රයිට් ඒවා අපි වෙනම කියලා තියෙනවා මෙතන දැන් මොනවද කොළඹ කොටස් සුමාරේ ලේඛනගත කළ හැකි සමාගමක සාමාන්‍ය කොටස් පමණක් නොවේ එන්නේ ඕඩිනරි ෂෙයාර්ස් විතරක් නෙවෙයි ඊට අමතරව වරණීය කොටස් ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් කොටස් බලපත්‍ර සහ සාංගමික ණය කරද මෙහි ලේඛනගත කරන්න පුළුවන් එතකොට කොහේ හරි තැනක ඇහුවොත් කොළඹ කොටස් සුමාරුවේ නැත්නම් කොටස් සුමාරුවේ ලංකාවේ ලේඛනගත කරන්න පුළුවන් සුරකුම්පත් වර්ග මොනවාද සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් ලැයිස්තුගත කරන ලකුණු පහකට අහන්න පුළුවන් කොටස් බලපත්‍ර සාංගමික ණය කර ඒ කියන්නේ corporate debentures ඒ වගේව පුළුවන් කියන එක දැනගෙන ඉන්න ඕන මෙහි ලේඛනය ගත කළ හැකි ඒව ගැන පොඩියට අහන්න පුළුවන් ලකුණු පහකට අහන්න පුළුවන් පොඩ්ඩක් ඒවා ඉස්සර ගන්න කියන්න පුළුවන් එහෙම අහන්න පුළුවන් නිසා ඒවා දැනගෙන ඉන්න ඊළඟට කියනවා සාමාන්‍ය කොටස් මොනවාද ordinary shares sorry සාමාන්‍ය කොටස් මේවා ගැන වෙනම කතා කරනවා සමාගමක හිමිකාරීත්වය ලබා දෙන කොටස් සාමාන්‍ය කොටස් දැන් අපි දන්නවා A level business studies කරපු ළමයි මේවා දන්නවා එහෙම කරපුවා බැංක්ස් වල වැඩ කරනවා දැන් ස්කූල් ඉයර්ස් නේ ඒගොල්ලෝ දන්නවා ඒවා තියෙන මොනවද බෙනිෆිට්ස් මොනවද සාමාන්‍ය කොටස් හැඳින්වලා සමාගමක සත්‍ය වශයෙන් අවදානම දරන්නේ සාමාන්‍ය කොටස් හිමියන් ඒ කියන්නේ ඇත්තටම රිස්ක් එක ඒගොල්ලන්ට එන්නේ ඒකට හේතුව සමාගම මේ කොටස් වලට නිශ්චිත ලාභාංශ ප්‍රතිලාභයක් ලබා දීමට බැඳී නොසිටීම අන්න එකයි මේගොල්ලෝ නිශ්චිත ඒක ටයිම් ටු ටයිම් වෙනස් වෙනවා ලාභය අඩු වැඩි වීම නෝ මේ වෙනස් වෙන්න පුළුවන් බැඳිලා නැහැ සමාගම බංකොලොත්තු වොත්
සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවීමක් කරන්නේ සමාගමේ අනිකුත් සියලු වගකීම් ගෙවා දමා අරමුදල් ඉතිරි වූහොත් පමණක් වීමත් නිසායි. දැක්කනේ ඒ රිස්ක් එක යන විදිය. ඒ කියන්නේ මේ නියම හිමිකාරයෝ මේගොල්ලෝ නමුත් අවදානමක් තියෙන්නේ නිශ්චිත ප්‍රතිලාභයක් percentage එකක් කියන්නේ මේ මොනවාද මේවා මේ profits නැත්නම් මේ benefits මේ කියත් කොහොමද දෙන්නේ 10ද 12ද වාර්ෂික එහෙම නැහැ. ඒ වගේම මොනවා හරි අවස්ථාවක ඈවර කරන්නොත් බත්කම් මේ වකීම් පියවන්නොත් අවසානයේ ඉතුරු නැත්නම් මේගොල්ලන්ට ලැබෙන්නේ. දැන්ට සමාගම් 238ක සාමාන්‍ය කොටස් කොළඹ කොටස් කුමාරුවේ ලේඛන ගත කොට. ඒක තමයි සාමාන්‍ය කොටස් ගැන ඕගොල්ලන්ට දැන සිටු ප්‍රමාණය. මීට වඩා දැන්ට ඕගොල්ලන්ට දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක ordinary shares. මේවා විස්තර කරන්න ආවොත් අර විදිහට මොනවද කොළඹ කොටස් කුමාරුවේ ලැයිස්තු ගත කරන මොනවද මේවා මේ වර්ග සුරකුම්පත් වර්ග මොනවද කිව්වොත් ඒව පොඩ විස්තර කරන්නකොත් ඔන්න විදිහට සාමාන්‍ය කොටස් ගැන කියන්න පුළුවන්. ඊළඟ වර්ගය වරණීය කොටස් preference shares. අර ordinary shares මේක preference share. මේවත් A level business studies කරපු ළමයි ඒ ළමයි දන්නවා මේවා මොනවද කියලා. නමුත් කමන්නේ මම කියන්න. නිශ්චිත ලාභාංශ ප්‍රතිශත ලැබීමට හිමිකම් ඇති කරලා සාමාන්‍ය කොටස් වගේ නෙමෙයි. වසරකට 8%ක 7%ක 5%ක එහෙම කියනවා. dividends මෙච්චර හම්බ වෙනවා කියලා කියනවා. ඇති කොටස් වර්ණීය කොටස් වෙයි. සමාගමක් ඈවර කිරීමේදී සාමාන්‍ය කොටස් හිමියන්ට වඩා වැඩි ප්‍රමුඛතාවයක් අපි කලින් කිව්වනේ. සාමාන්‍ය කොටස් වල අවසානයේ හැම මේගොල්ලන්ට ඊට වඩා ප්‍රමුඛතාවයක් හම්බ වෙනවා. වර්ණීය කොටස් හිමියන්ට ලැබේ. මේ හේතුවෙන් සාමාන්‍ය කොටස් වලට සාපේක්ෂව වර්ණීය කොටස් වල අවදානම අඩුයි. රිස්ක් එක අඩුයි. දැනට කොළඹ කොටස් සුමාරුවේ සමාගම් දෙකක වර්ණීය කොටස් ලේඛන ගත කර ඇත. ඒවා නම් කොමර්ෂල් බැංක් නිදහස් කළ හැකි සමුචිත වර්ණීය කොටස්. overseas TL සමාගම. හැබැයි මීට අමතරව අද වෙනකොට තව preference shares issue කරපු companies තියෙනවා. ඔයගොල්ලෝ web එකට ගිහලා බලන්න. right? හොයාගන්න. මම මේ note එක හදන කාලේ මේවා තමයි තිබුණේ. right? කොටස් බලපත්‍ර share warrants ඒවා ගැන සටහනක් තියෙනවා. දැන් මේවා ගැන කෙටියෙන් ලියලා මොනවද නම් කරලා ලියන්න આવොත් එහෙනම් මේවා ගැන දැනගන්න ඕන. warrant shares මොනවද? අනාගතයේදී නිශ්චිත මිලකට සමාගමක් කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබාද අනාගතයේදී නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබා දෙන ලියවිල්ලක් ලෙස කොටස් බලපත්‍රය හැඳින්වේ. කියන්නේ ඒකට warrant share warrant එක බලපත්‍රයක් මිලදී ගන්නා පුද්ගලයෙකුට අනාගතයේදී එකී සමාගම තුලින් වර්තමාන එකඟ වූ මුදලට සමාගමෙන් කොටස් මිලදී ගත හැකිය. මීට පෙර කොළඹ කොටස් හුමාරුවේ වනික් කොටස් බලපත්‍ර සහ overseas සියටල් කොටස් බලපත්‍ර ලේඛන ගත කොට තිබුණද දැන්ට කිසිම කොටස් බලපත්‍රයක් ලේඛන ගත කොට නැත. අන්න එකත් මතක තියාගන්න. දැන් මේ වෙනකොට ලේඛන ගත කරලා තියෙන අලුත් අප්ඩේට් එකක් ගන්න ඕගොල්ලෝ right. ඔයගොල්ලෝ වෙබ්සයිට් ගිහලා බලන්න. හැමදේම මට දෙන්න බෑ. මට පුළුවන් දේවල් මම දෙනවා. ඕගොල්ලෝ තුනන්දලා හොයන්න ඕන දේවල් තියෙනවා right. දැන් මේවා ගැන ඕගොල්ලෝ අප්ඩේට් වෙන්න ඕන right. දැන් මේ ඒ වෙනකොට තිබුණේ නැහැ. අද වෙනකොට තියෙනවා කියලා බලන්න. ඡන්දය පාවිච්චි කළ නොහැකි කොටස් non voting shares තව වර්ගයක්. يعني ordinary shares, preference shares, share warrants, non voting shares. ඡන්දය පාවිච්චි කළ නොහැකි කොටස්. සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් ඡන්දය පාවිච්චි කළ නොහැකි නමුත් සාමාන්‍ය කොටස් සඳහා වන සියලු ප්‍රසාද හිමිකම් කියන කොටස් වර්ගයේ මේ වර්ගයට ඇත්තේ. right. සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් ඡන්දය පාවිච්චි කළ නොහැකි නමුත් voting power එකක් නැහැ. non voting. සාමාන්‍ය කොටස් සඳහා සිවන සියලු වරප්‍රසාද වලට හිමිකම් කියන කොටස් වර්ගයේ මේට ඈත් වෙනවා. දැන්ට කොළඹ කොටස් සමාරේ කොමර්ෂල් බැංකුව, international බැංකුව, වනික් ඉන්කෝපරේෂන්, chemical industries, කොළඹ සමාගම සහ සෙරන්ඩීප් හොටෙල් සමාගම් පහේ ඡන්දය පාවිච්චි කළ නොහැකි සාමාන්‍ය කොටස් එම සමාගම් වල ඡන්ද පාවිච්චි කළ හැකි සාමාන්‍ය කොටස් වලට අමතරව ලේඛන ගත කොට ඇත. මේට අමතරව තව අප්ඩේට් එකක් ගන්න ඕගොල්ලෝ තියනවා කියලා බලන්න right. සාංගමික ණයකර corporate debentures corporate සාංගමික ණයකර. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් corporate debentures ගොඩක් කරලා බැංකුවල තියෙනවා. දැන් මට කියන්න පොඩ්ඩක්
lecture break එකකටත් එක මෙතන bankers ලා ඉන්නවා. Please mention that you have corporate debentures in your own institution, bank or HNB or commercial or DFCC, any other bank, or local or foreign bank. You have corporate debentures. I know Sampath Bank. Yes. Kat me Manjula ni poda inna. Kat කියන්නේ secondary market එක කරන ගනුදෙනු වලින් අදාළ කොටස් සමාගමට සල්ලි යනවද තෙමද IPO කේදී මුතර නෑ මෙහෙමයි secondary market එකේ කරන ගනුදෙනු වලින් අදාළ කොටස් සමාගමට මේ සමාගමට සල්ලි යනවා නෑ මෙහෙමනේ ownership එක විතරනේ මාරු වෙන්නේ දැන් secondary market transaction කියන්නේ අපි තේරුම් ගන්නකො initial public offer එකක් කරාපුවා මේක ළමයි ප්‍රශ්නයක් අහනවා secondary market කරන ගනුදෙනු වලින් යනවද සමාගමකට බලන්න මෙහෙමයි secondary market එක වෙන්නේ ද්විතීයික වෙළඳපොලේ stock exchange එකේ share වෙන එකනේ අපි ඒ කියන සමාගමේ public initial offer එකේදී කොටසක් නිකුත් කරන රුපියල් 10ට අපි හිතමු රුපියල් 10ට ordinary share එක නමුත් අවුරුද්දක් එකමාරක් යනකොට මේ කොටස් ලක්ෂයක් ගනිපු කොටස්කරුවෙක් ඉන්නවා එයාට ඕන වෙනවා මේ කොටස් විකුණන්න right කොටස් විකුණන්න එයා ඉන්වෙස්ට් කරපු මුදල් විකුණන්න එතකොට හැබැයි ඒ වෙනකොට කොටසක මිල රුපියල් 14ක් වෙලා කියන්නකෝ එතකොට රුපියල් 10 බැගින් ලක්ෂයක් නම් එයා ලක්ෂ 10ක වටිනකමක් තමයි එයා දීලා තියෙන්නේ දැන් 14ට ලක්ෂ 14කට එයාට මුදල් එනවා දැනට මෙයා ලක්ෂ 10ක් සමාගම ආයෝජනය කළ ඉවරයිනේ එතකොට ඒ විකුණන එන මුදල ලක්ෂ 4ක මුදලක් එනවනේ ලාභ ඒක තමයි කැපිටල් ගේන් එක යාගේ ප්‍රයිස් එක අප් වුණාම විකුණන හැබැයි ගන්න කෙනා ලක්ෂ 14ක් දීලා ගන්න ඕන එතකොට එයා ගන්න ප්‍රයිස් එක 40 අර එයා සෙල් කරන ප්‍රයිස් එක 14 එයා ඉනිෂියල් ඔෆර් එක ගත්තේ මේ ගන්නට සෙකන්ඩරි මාකට් එකේ ට්‍රාන්සැක්ෂන් ඒක ට්‍රාන්සැක්ෂන් එක වුණාම ඒ සමාගම් ඒ ගැනුම්කරු විකුණුම්කරුගේ නම් දෙක ඒක වෙනස් වෙනවා මේ මොනවාද බ්‍රෝකර් වරුන් අතර වෙන ගනුදෙනුවෙන් ඒක වෙනවා අන්තිමට net off වෙනවා ගනුදෙනුව මුදල් ගනුදෙනු කිරීම හරහා බැංකු වලින් අපේ RTGS හරි ඒ විදිහට ඒ අතර CDS එකේ central deposit system අපි ඊළඟට කතා කරන ඒකේ මාරු වෙනවා හිමිකම් මෙයාගෙන් ඩෙබිට්ලා මෙයාට ක්‍රෙඩිට් වෙනවා. ඒතකොට ඒ වෙනවා මිසක් අර කියන ගාස්තු ට්‍රාන්සැක්ෂන් එකේ ගාස්තු ඒ විදිහට යනවා මෙයාට වෙන විදිහට ඒ බට්ට කවන්න අඩු වැඩි වෙනවා. එච්චරයි that's all. වෙන දෙයක් වෙන්නේ නැහැ. සමාගම කොහොමද සමාගමේ මුදල් අරගෙන නැහැ. නමුත් සමහරලාට capital gain ගන්නවා. not held to maturity. ඒ කියන්නේ mature වෙනකන් ඉන්නේ නැතුව අතරමැදදී capital gain ගන්න එහෙම පෝර්ට්ෆෝලියෝ එකක් සමහර ට්‍රේඩින් පෝර්ට්ෆෝලියෝ එකක් සමහර ආයෝජක තියන් ඉන්න. මම එදා කිව්වේ ඔයගලන්ට අර ස්පෙකියුලේෂන් කියලා කලින් පාඩම කොටස් මේ මූල්‍ය වෙළඳපොළ උපකාරක සේවා පාඩම කතා කරලා කිව්වේ. ඒකේ සමහරු ඉන්නවා තමන්ගේ පෝර්ට්ෆෝලියෝස් කැලි දෙකට තුනකට කඩලා දෙනවා. held to maturity. කල්පිරණත් එක්ක තබා ගන්න පෝර්ට්ෆෝලියෝ කොටසක් තියෙනවා. ට්‍රේඩින් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන. ඒක ට්‍රේඩ් කරන්න බැදී. ඒක ඉන් බිට්වීන් ට්‍රේඩ් කරලා ඒගොල්ලෝ ප්‍රොෆිට් ගන්නවා. කැපිටල් ගේන් ගන්නවා. සමහරවල් තව එහෙම ට්‍රේඩින් held to maturity. ඒ වගේ තියන් ඉන්නවා. පෝර්ට්ෆෝලියෝ වෙනස්. ඒතකොට ඒ අනුව වෙනස් වෙනවා. නමුත් කොටස් නම් මිලදී ගත්තට පස්සේ මුලින්ම මේ මුදල් සමාගමට ඉනිෂියල් පබ්ලික් ඉෂුව එකෙන් පස්සේ ආයි රයිට් ඉෂුව එකක් ගන්න පුළුවන් ඉන්න කොටස් කරනවා. ආයි නව නිකුතුවක් කරනවා. එතකොට මේ සමාගමේ සංවර්ධනය අවශ්‍ය තමයි ගන්න. ඒ විදිහට තේරුම් ගන්න එක. right? I think clear to all. right. මම කියාගෙන ආවේ සාංගමික ණය කර corporate debentures, right? corporate debentures. සාංගික ණය කරන හඳුනන ණය ප්‍රාග්ධනය ලබාගෙන සහ සමාගමක් විසින් නිකුත් කරන ලබන සුරකුම්පත් වර්ගයක්. ඒ කියන්නේ කෝපරේට් සෙක්ටර් එකේ ආයතන සමාගම් නිකුත් කරන සුරකුම්පත් වර්ගයක්. රජය නිකුත් කරන රාජ්‍ය සුරකුම්පත්. ඒ මොනවාද? T-bills, T-bonds. කෙටි කාලීන T-bills, treasury bills, මැදිහා දීර්ඝ කාලීන T-bonds, treasury bonds. Likewise, any corporate sector institution, if they want money, most probably they will issue corporate debentures. ගොඩක් වෙලාට ඒගොල්ලෝ සාංගමික බැඳුම් කර නිකුත් කරන්න පුළුවන් through this procedures. ඒ කියන්නේ මේ SEC එකේ මේ තියෙන මේවා එක්ක ඒගොල්ලන්ගේ හරහා
ඒ තියෙන වෙළඳපොළ තරයව කරන හා ඒ ගනුදෙනු කරන හා ඒගොල්ලෝ එක එකතු වෙලා මේ ඉෂුව මැනේජර් කෙනෙක් පත් කරන ඒ වගේ ඒවා කරන්න පුළුවන්. එහෙම ඩිසිෂන් එකක් කරන් ඒ වගේ කරන්න පුළුවන්. රයිට්. ඒව කරනවා. සාමාන්‍ය කොටස් මෙන් නොව ණයකර විවිධ ලක්ෂණ සහිතව නිර්මාණය කරන්න පුළුවන්. ඕඩිනරි ෂෙයාර්ස් නම් ඔයගොල්ලෝ දැන් දන්නවනේ. වෝටින් පවර් එක තියෙනවා නැති ඒවා තියෙනවා. ඒගොල්ලන්ට නිශ්චිත ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. බාකියම ඉන්ඩස්ට්‍රියමේදී අවසානයේ අවස්ථාව හම්බෙන්නේ. ඒව තමයි ලක්ෂණ. ඒ සාමාන්‍ය කොටස් මෙන් නෙවෙයි ණයකර විවිධ ලක්ෂණ සහිතව නිර්මාණය කරන්න පුළුවන්. ඩිබෙන්චර්ස්. any other features මොනවාද? ණයකරවල මූලික ස්වභාවය වන්නේ නිශ්චිත පොලි අනුපාතයක් ගෙවීම. අර ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වගේ නිශ්චිත පොලියක් කියනවා. මෙච්චර ගාණක් අපි මේකට දෙනවා. ආයෝජනය කරන කෙනාට. ගෙවීමත් නිශ්චිත කල්පිරන දිනයක් තිබීමත්. අවුරුදු 2ද, අවුරුදු 4ද, 5ද ආදී වශයෙන්. එහෙත් පොලි අනුපාත කියන්නේ රහිත ණයකර. zero coupon debentures කියලා. හෝ විචල්්‍ය පොලි අනුපාතයක් කියන ණයකර. variable rate debentures. ඒ කියන්නේ fluctuate කරන එහෙම තියෙන්න පුළුවන්. ණයකර. ණයකර සමාගමකට නිකුත් කළ හැකිය. එහෙමත් නිකුත් කරන්න පුළුවන්. එසේම කල්පිරන දිනයක් නොමැති සදාකාලික ණයකර perpetual debentures නිකුත් කිරීමට කරන්න පුළුවන්. එතකොට ඒ දීපුවා කල්පිරීමක් කරන්න දිගටම අරගෙන හැබැයි අර වාර්ෂිකව ඒවට එන රිටර්න් වැඩි වෙන්න පුළුවන්. ඒක විදිහට ඒ නිශ්චිතව ඒවා ලැබෙනවා ආයෝජකයට. ඊටින් දැක්වූ ණයකරවල පොලි අනුපාත සහ පරිණතභාවයන් ලක්ෂණ දෙකෙහි ඊට දැක්වූ ණයකර කියන්නේ අපි කියන්නේ මේ corporate debentures. පොලි අනුපාතය සහ පරිණතභාවය යන ලක්ෂණ දෙකේ සිදුවිය හැකි වෙනස්කම් වලට අමතරව ණයකරවල රක්ෂිතභාවය security යටත්භාවය subordination නිදහස් කිරීම redemption කැඳවුම්භාවය callability පරිවර්තතාවය convertibility විකුණුම් විකල්පය put option වැනි ලක්ෂණ සම්බන්ධයෙන්ද ණයකර වෙනස් ස්වරූපයක් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයවත් එක්ක මික්ස් කරලා ඔවත් දාලා සමහරට ඒ වගේම ලක්ෂණ සම්බන්ධයෙන් ණයකර වෙනස් ස්වරූපයක් ගන්න පුළුවන්. ඒ වගේ ඒ ලක්ෂණත් එක්කත් නිකුත් කරන්න පුළුවන්. now can you create your සාංගමික ණයකර corporate debentures මේවා තමයි දියුණු ප්‍රාග්ධන වෙන්න පුළුවන් තියෙන රටවල ට්‍රේඩ් වෙන මේ debentures right corporate debentures ලංකාවේ corporate debentures මානේ තරම් develop නැහැ. ආයතන කීපයක් තියෙන්න පුළුවන් නිකුත් කරමු. right ඔය බලන්න ඕන නම් එහෙම තියෙනවද කියලා මේ වෙබ් එකට ගිහිල්ලා බලන්න ඒවා තියෙන්න පුළුවන්. නමුත් මේක තමයි මේ concept එක right තේරෙනව නේද? මේවා ගැන පොඩි ප්‍රශ්න ලකුණු 5 අහන්න පුළුවන් සමහර. මේවා ලක්ෂණ මොනවද? මේක වෙනස් වෙන්නේ කොහොමද? මේවා මොනවද වෙන්නේ? කොහොමද ට්‍රේඩ් වෙන්නේ? කින්ද මන්ද අහන්න පුළුවන්. ඒවා ගැන නිසි වැටහීමෙන් ඉන්න ඕන right? clear all. clear. okay. right okay. right. පාඩමට ඊළඟට වෙනස් ස්වරූපයක් ගත හැකියි. right. sorry. සාංගික ණයකර පිළිබඳ වැඩිදුර කරුණු 6 වෙනි පයකින් මගේ පොතට දාපයක් එක. ඒව ගැන අපි පස්සේ වෙනම අවස්ථාවක් આવොත් දැන්ට ඕගොල්ලන්ට මේක ප්‍රමාණවත් right. සුරකුම්පත් ණයට දීම සහ ණයට ගැනීම securities lending and borrowing. සුරකුම්පත් commonly ඔය කියන ඔක්කොම debentures shares එහෙම නැත්නම් අනිකුත් bonds වගේ ඒවා. කොළඹ කොටස් වෙනදවලින් සමාගම් කොටස් ණයට දීමේ අංශ ණයට ගැනීමේ සංකල්පය. සමාගම් කොටස් ණයට දීමේ ණයට ගැනීමේ සංකල්පය ශ්‍රී ලංකාවේ කොටස් වෙනදවල 2001 සැප්තැම්බර් මාස හඳුන්වා දෙන ලදී. මේ සඳහා අවශ්‍ය වන රීතීන් කොළඹ කොටස් වෙනදවල සහ මධ්‍යම තැන්පතු ක්‍රම මගින් සම්පාදනය කර ඇත. මේ දෙකොල්ල එකතු කරලා සම්පාදනය කරලා තියෙනවා. මෙහිදී ගනුදෙනුවක් සිදු කිරීම සඳහා කොටස් ණයට දෙනු ලබන්නා ණයට කොටස් දෙන ලබන්න ණය හිමියා lender කොටස් ණයට ගනු ලබන්න ණයකරු borrower සහ කොටස් ණයට දීමේ හා ණයට ගැනීමේ ක්‍රියාවලිය සඳහා හැකියාවක් ඇති සහභාගීකරුවෙකු participants වන තරවුකාර සමාගමක් හෝ බාරකාර බැංකුවක් ලිඛිත ගිවිසුමකට ඇතුළත් වෙන්න ඕන. ඒක ඇග්‍රීමන්ට් එකට එන්න ඕන. මෙම නව ක්‍රමය තුලදී ණයකරුට වාසි හිමිවන්නේ ණයකරුට වාසි හිමිවන්නේ සමාගම් කොටස් මිල ගණන් පහළ වැටෙන වාතාවරණයක් තුල වන අතර මිල ගණන් ඉහළ යෑමේදී අලාභ ලැබීමට ලක්වීම මෙහි දැකිය හැකි අවදානමයි.
ඒ කියන්නේ කාටද මේ? ණයකරුට, බරෝවට, right? ණයට ගනු ලබන්න ණයකරුනේ. එයා බරෝව. එහෙනම් මෙහිදී ණයකරුට වාසි හිමිවන්නේ සමාගම් කොටස් මිල ගණන් 15 වැටෙන වාතාවරණයක් තුළ. මොන අතර මිල ගණන් ඉහළ යාමේදී ආලාභ ලැබීමට ලක්විය හැකි ලක්වීම මෙහි දැකිය හැකි අවදානමයි. අනෙක් අතින් ණය හිමියා වෙත හිමිවනු ලබන ප්‍රධාන වාසිය වනුයේ වෙළඳපොළෙහි ගනුදෙනු නොකොට තමා විසින් අකර්මණ්‍යව තබාගෙන සමාගම් කොටස් ණයට දීමෙන් ණයකරු හා එකඟ වූ යම් මූල්‍යමය ආදායමක් හිමි කරගත හැකි වීමයි. සහභාගීකරුවෙකු තම සේවාව වෙනුවෙන් සහභාගීකරුවෙකු ඒ කියන්නේ අර කියන පාර්ටිසිපන්ට් තම සේවාව වෙනුවෙන් කොටස් ණයට ගනු ලබන පාර්ශ්වයෙන් මූලින් එකඟ වූ ගාස්තුවක් අයකොට ගනී. මෙකි ගාස්තුව කොළඹ කොටස් වෙළඳපොළ විසින් නියම නොකරන අතර ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ අයිතිය ණයකරු සහ භාරකාරත්ව ආයතනය සතු වේ. දියුණු මාකට්ස් වල ඩෙවලොප් මාකට්ස් වල මේ වගේ සිදු වෙනවා. සතු වේ. ඊළඟට අපි යමු ගනුදෙනුවේ කොටස් ගනුදෙනුවේදී කොටස් ණයට දෙනු ලබන සහ ණයට ගනු ලබන පාර්ශ්වයන් අතර ගිවිසුම්ගත සම්බන්ධතාවයක් ඇති වෙන අතර සහභාගීකරුවෙකු එහි ගනුදෙනු සඳහා අතරමැදියෝ ලෙස කටයුතු කරමින් ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු වේ. ඒ ගැන විස්තරයක් ඔය තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ කියව ගන්න. මේ පැරා එකම කියව ගන්න. right? පල්ලෙහාට ඒ පිළිබඳ විස්තර තියෙනවා. ණයට ගනු ලබන්නාගේ විස්තර පල්ලෙහාට. මෙම් බලය ක්‍රියා ඒවා ටික ඔක්කොම කියවන්න. නිකන් just for information. මෙම් බලය ක්‍රියාත්මක කළ හැකි අනෙක් අවස්ථාවලුයි වෙළඳපොළේ මිල උච්චාවචන වීම හේතුවෙන් ණයට දෙනු ලැබූ කොටස් වල මිල වෙනස් වීමෙන් බොහෝ විට මිල ඉහළ යාමෙන් සහභාගීකරුවද කොටස් ණය කර විසින් පවත්වාගෙන යා යුතු අවම අපසුරකම වටිනකම පහළ යෑම. ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා. ඒකනත් මේක විස්තර කරලා තියෙනවා. මේ අනුව කොටස් ණයට දීම සහ ණයට ගැනීම යම් ගිවිසගත් කාල පරිච්ඡේදයකට සීමා වූ අපසුරක්ෂිත සුරකුම් ණයක් collateralized loan of securities for a limited period of time වශයෙන් හැඳින්විය හැකිය. ඒ විදිහට මේක විස්තර කරලා තියෙනවා. මේ ටික ඔයගොල්ලෝ කියවන්න. මේකෙත් අපි මේන් ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් ටික අපි කතා කරා. මේ වගේ මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ආයි A to Z ඔයගොල්ලෝ සන්නද්ධ වෙලා ඉන්නේ කිසිම දෙයක අඩුවක් නැහැ. එකම දේ තියෙන්නේ ඔයගොල්ලෝ අප්ඩේට් වෙන්න ඕන. අර කියපු නම් සමාගම් අඩු වැඩි වෙලා තියෙනවද? ඒ වගේම අර ගාස්තු වල අඩු වැඩි වීම වෙලා තියෙනවද? ඒ වගේ ඒවා යම් විදිහක අප්ඩේට් වෙලා තියෙනවද කියලා සංශෝධන වෙලාද කියලා බලන්න ඕන. ඔයගොල්ලොත් ඒක බලන්න. right? එතකොට මේ පාඩමත් අපිට ඉවර කරන්න පුළුවන්. right? ඊළඟට අපි තව අපිට පැය භාගයක් විතර විනාඩි 25ක් විතර තියෙන කාලය අපි බලමු. ඊළඟට ඔයගොල්ලන්ට ලබා දෙන්න කැමතියි මම මේ ඊළඟ කතාව ඉවර කරන්න ඕන. අපි ඊළඟ කතා කොටසට යනවා. මධ්‍යම සෙන්ට්‍රල් ඩිපොසිටරි මතක තියාගන්න. මේකෙන් මට මතකයි ප්‍රශ්න කීප දෙනෙක්ම අහලා තිබ්බා. මේකෙන් ලකුණු 5 ප්‍රශ්න අහලා තිබ්බා. සර්වේ ඔෆ් ෆයිනෑන්ෂියල් එකත් අහලා තිබ්බා. ලකුණු 2 ප්‍රශ්න අහලා තිබ්බා. අපේ නන් බැංකින් එකෙත් සමානලට මේ වගේ ප්‍රශ්න අහලා තිබ්බා. Central Depository System. තව දෙයක් කියන්න ඕන. දැන් අපිට තිබුණා මේ රිවිෂන් ක්ලාසස් සම්බන්ධව ඩිස්කෂන් එකක් last Monday තිබුණා මේ රිවිෂන් ක්ලාස් සම්බන්ධ මේ ඩිස්කෂන් එකක්. ඒකෙදි අපිට රිවිෂන් ක්ලාස් එකට ඔයගොල්ලෝ ජොයින් වෙනවා නම් හොඳයි. මොකද හේතුව රිවිෂන් ක්ලාස් එකේ අපි දැන් ඩිස්කස් කරන්න යන්නේ. අපි ඉදා ඩිස්කෂන් එකේ තීරණය කළා last දැන් මම වෙනම මගේ papers මගේ lessons වල මම වෙනම කරනවා ඩිස්කෂන් එකේ මේ lessons මේ question papers කීපයක් කරනවා. මේ ඒ වුණාට මේ ඕගොල්ලන්ට මේ රිවිෂන් ක්ලාස් එකේ papers 3යි ඩිස්කස් කරන්න කිව්වා. අපිට ඔප්ෂන් එකක් දුන්නා තෝරගන්න මොනවද කතා කරන්න papers වල කියලා. ඉතින්දී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මුළු සිලබස් එකම කවර් වෙන විදිහේ ප්‍රශ්න ආපු papers 3ක් තෝරගන්න. මොකද සමහර අවුරුදු වල සමහර දිගටම වගේ සමහර questions එකම question එක වගේ හොල් ළඟ යන questions ඇවිල්ලා තියෙනවා. ඒතකොට එක අවුරුද්දක එක exam එක paper එකකින් අපි ඒ question එක කතා කරාම මේ පැත්ත කවර් වෙනවා. ආයි ඊළඟ මේ paper එක තිබුණාට ඒක කතා කරලා තේරුම් ගන්න වෙන ප්‍රශ්නයක් කතා කරන්න. ඒ විදිහේ strategy එකක් අපි අනුගමනය කරනවා. මොකද මේ පාර batch 3ක් ඉන්නවා. දැන් ඕගොල්ලන්ගේ batch එක ඔයිට කලින් අපි ක්ලාසස් ඉවර කරපු batch එක ඊටත් කලින් batch එක ඉන්නවා.
එක්සෑම් ලියන්න බලාගෙන සමහර ඒ ලියලා ෆේල් වෙච්ච ළමයි ඉන්නවා ආයෙ ලියන්න ඕන ඉන්නවා නොලිය අලුත් ඉස්සෙල්ලාම ලියන ළමයි එහෙම ඉන්නවා ලොකු ප්‍රමාණයක් ඉන්නවා එතකොට අපි ඩිස්කෂන් එකේ බැලුවේ මේ ඇකොමඩේට් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොහොමද කියලා මේ විදිහට ඔන්ලයින් ක්ලාසස් වල ඒ වගේ තියෙන කැපැසිටිත් එක්ක ඒවා තමයි අපි කතා කරේ ඉතින් ඒ විදිහට අපි ඩිස්කස් කරලා තීරණය කරා පේපර්ස් 3ක් කරන්න DG අපිට ඇඩ්වයිස් කරා ඉන්ස්ටිටියුට් එකේ එතකොට එහෙම අපි ප්ලෑන් කරනවා ඒ වුණාට මම මගේ සාමාන්‍ය ක්ලාස් එක ඉවර ගන්න ඉස්සෙල්ලා මම පේපර්ස් 5ක් 6ක් එක්සෑම් පේපර්ස් කතා කරනවා ඒ නිසා ඕගොල්ලන්ට ඒ වාසිය එනවා රිවිෂන් ආවත් නැවත් රිවිෂන් කැමති නම් ජොයින් වෙන්න පුළුවන් මම යෝජනා කරනවා මේ පාර රිවිෂන් එන්න එක හොඳයි මොකද ගිය බැච් එකේ ළමයිත් ඉන්නවා මේ පාර ඕගොල්ලොත් ඉන්නට කලින් ලියපු නැති ළමයිත් ඉන්න පුළුවන් ෆේල් වෙච්ච අයත් ඉන්න පුළුවන් ඒ නිසා මේ ඔය පේපර්ස් ටිකක් ලීස්ට් කරන්න මේ මොඩල් ආන්සර්ස් එක්ක ඉන්ස්ටිටියුට් එකේ ගන්න පුළුවන් මේ දවස්වල මම දැක්ක ළමයි ඇවිල්ලා මම ඊපෙරත් ගිහලාකත් මේ ඇවිල්ලා මේ කවුන්ටර්ස් වලට මේ බාර දෙන්න නෝ මේ මෙතන කවුන්ටර්ස් මේ සේල්ස් මේ පේපර්ස් සේල්ස් කවුන්ටර් එකත් ඇරලා ඇති ගොඩක් කරලා රට ඇරියන් පස්සේ ලබන සතියේ ගන්න පුළුවන් වේවි ගොඩක් වෙලාවට ඒ නිසා ඒවා අරගෙන ලේස්ට් කර ගන්න පේපර්ස් මොඩල් ආන්සර්ස් එක්කම හැබැයි මොඩල් ආන්සර්ස් තිබුණා කියලා ඕගොල්ලෝ ඒකෙන් සෑහීමටපත් වෙන්න එපා ප්‍රශ්නෙත් එක්ක සමහර ඒවාගේ අඩුපාඩුකම් තියෙනවා මම නෝටිස් කරපුවා තියෙනවා මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙනවා how will join the revision class revision class එක join වෙන්න පුළුවන් දැන් revision එක තාම time table set කරේ නැහැ කොහොමත් ගොඩක් වෙලාවට දැන් අපි ඉන්නේ සෙප්තැම්බර්නේ ඔක්තෝබර් ආග නොවැම්බර් වෙනකොට තමයි ගොඩක් වෙලාවට සාමාන්‍ය තත්ත්වයේ මම හිතන්නේ මේ vaccination වලින් පස්සේ එක්සෑම් එක තියාගන්න පුළුවන් ඉස්කෝලේත් ඇරියට පස්සේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ මම end of December January වගේ වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට එක්සෑම් එක ඊට කලින් රිවිෂන් එක තියයි time table දානවා ඔයගලන්ට announce කරනවා web එකේ දානවා ඔක්කොම දැන් මම ඒ අනුව ඔයගලන්ට join වෙන්න පුළුවන් ඒකට වෙනම ගෙවීමක් කරන්න ඕන රිවිෂන් එකට එතකොට ඒ announce කරාම ඔයගොල්ලෝ join වෙන්න බලලා එහෙම කරන්න right December end of January start off most probably end of this year or next year January maybe මොකද අපි ඩිස්කෂන් එක කරේ විදිහට තියෙන මොකද දැන් රට අරින්න ඕන ගුරුගේ ප්‍රශ්නයක් තියෙනවා ගුරු විභාග වලට එන්නේ නැහැ කියලා මේකක් තියෙන ඒ තත්ත්වයට ගුරු මේවට ගෙන්න ගැනීම ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන් මොකද අධ්‍යාපන කාර්යාලවල තියෙන විදුහල්පතිවරුත් වැඩ කරන්නේ එහෙම ප්‍රශ්නක් තියෙනවා ඒ ගැටලුත් එක්කම රට සාමාන්‍ය තත්ත්වයටපත් වීමත් ওই කාරණා සියල්ලමත් තමයි තීරණය වෙන්නේ කොහොමද මේක මේ වෙන්නේ කියලා විභාගේ කොහොමනොත් උපරිම උත්සාහය දානවා කියලා තමයි කිව්වේ මොකද මේ කල් අරින්න බැරි නිසා දැන් ගොඩක් වෙලාවට මේ වැක්සිනේෂන් එක ඉවර වෙන යන නිසා ගොඩක් වෙලාවට කලින් තරම් වේගින් පැතිර යාමක් ඇති නෙවෙන්න බෑ නමුත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු ඔයගොල්ලෝ දිගටම අනුගමනය කරන්න ඕන අනිවාර්යෙන් බෙහෙත් විද්දත් දෙකම විද්දත් ඒවා අනුගමනය කරන දුරස්ථභාවය ඒවත් පවත් ගන්න ඇරියම ගාලා කඩාගෙන යනවා ගිහිල්ලා බස් වල ගිහිල්ලා කෝච් වල ගිහිල්ලා ආයි ප්‍රශ්න ඇති කරගන්න එපා මොකද හැමෝටම ප්‍රශ්න එතකොට මොකද මේක පැතිරෙන්න තමයි මේකේ වේරියන්ස් වැඩි වෙන්න පුළුවන් ඒ නිසා ඒව ගැන හරි අවබෝධයෙන් වැඩ ගන්න විශේෂයෙන් බැංකුව වල වැඩ කරන්නේ හරි කල්පනාවෙන් වැඩ ගන්න බැංකුව වලට පිටස්තර එනවා මුදල් අතපත ගන්නවා එන අපේ මගේ දෙවෙනි දුව පීපල්ස් බැංක් හෝමගම වැඩ කරන්නේ එයාලට හෝමගම කෝපරේටිව් එකකින් ආවා කියලා මම සැක කරන්නේ මගේ දුවත් පොසිටිව් වුණා දුවගේ මහත්තයාත් ඒ සන්නිල්ලොත් පොසිටිව් වුණා බබාලා දෙන්නෙක් ඉන්නවා බබාලා දෙන්න ඉතාලම අමාරුවෙන් අපි ලොකු පරිශ්‍රමයක් දාලා බබාලා දෙන්න බේරගත්තේ ඒ කියන්නේ හැදෙන්නේ නැතුව ඒගොල්ලෝ වෙනම හිටියා බබාලා වෙනම දෙයක් හිටියා ඒ වගේ ලොකු තත්ත්වයක් තියෙන නිසා මේක හරිය කල්පනාවේ ඕගොල්ලෝ ඉන්නෝනේ මොකද ඕගොල්ලන්ගේ සුපරීක්ෂාකාරීව අති වැදගත් අනිත් මොනවා තිබුණත් කාටවත් දොස් කියලා වැඩන්න දැන් මෙන්න ඕන හරිය වෙලා ඉවරයි ඕගොල්ලෝ පරිස්සම් වෙන්න. ඉතරයි වෙන්න ඕන ඒ පරීක්ෂාකාරීන් මත තමයි මේක අවසානයේ ප්‍රතිඵල තීරණය වෙන්නේ ප්‍රතිඵල කියන්නේ මේ ලෙඩේ සම්බන්ධ පැන්ඩමික්. ඒ ඔය තත්ත්වෙත් එක වෙයි. ඒ නිසා ඒකට ජොයින් වෙන්න කියලා මම යෝජනා කරනවා. ඕගොල්ලන්ට අපි හිටියේ අතරමැද තැනක මෙන්න මෙතන. මධ්‍යම තැන්පතු ක්‍රමය. අපි මේක පොඩ්ඩක් කියව ගන්නකො මේ නෝට් එක. බලන්නකො. මධ්‍යම තැන්පතු ක්‍රමය CDS යනු කොළඹ කොටස් වෙන්න පොලේ නිෂ්කාශනය. يعني ක්ලියරින් බේරුම් කිරීම සෙටල්මන්ට් සඳහා ලියාපදිංචි කිරීම යන කටයුතු ඉටු කරන පෞද්ගලික සමාගම. ඒ කියන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමය කියන්නේ කොටස් වෙන්න පොලේ නිෂ්කාශන කියන්නේ ක්ලියරින් බේරුම් කිරීම ලියාපදිංචි කිරීම යන කටයුතු ඉටු කරන පෞද්ගලික සමාගම. මෙම සමාගමේ ප්‍රාග්ධනයේ සම්පූර්ණ හිමිකම කොළඹ කොටස් හුවමාරු සතුයි. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඕනර්ෂිප් එක කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට තියෙන ඒගොල්ලන්ගේ ක්ලියරින් පාර්ට් එක කරන්නේ මේ CDS එක මධ්‍යම තැන්පතු ක්‍රමය. අධ්‍යක්ෂ මණ්ඩලය මධ්‍යම තැන්පතු ක්‍රමයේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ එහි 100%ක්ම ආයෝජනය කර ඇති කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඒගොල්ලම සේමෙන්ද මේ කියන්නේ ඒගොල්ලෝ තමයි මේක බෝඩ් එකට ඉන්නේ. ප්‍රධාන කාර්යයන් මොකේද CDS එකේ මිලකල සමාගම් වල සොරකුම්පත්. ඒ කියන්නේ listed companies වල සොරකුම්පත් කොම shares වෙන්න පුළුවන්, debentures වෙන්න පුළුවන්, bonds වෙන්න. කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කරන තෙක් කොටස් හිමියන් සඳහා
භාරයක් වශයෙන් තබාගෙන කොටස් හිමියන්ගේ භාරයක් වශයෙන් තියාගෙන තබාගෙන ඉන්න මිලකල සොරකුම් පත්තල කොටට් සිකියුරිටිස් ආරක්ෂකයෙක් වශයෙන් ක්‍රියා කිරීමද මධ්‍යම තැන්පතු ක්‍රමයේ කාර්යභාරය වන CDS එකේ මේන් රෝල් එක තියෙනවා. රයිට් මේන් රෝල් එක තියෙනවා. ඔය තැනක ප්‍රශ්න අහන්න පුළුවන් ලකුණු 5ට ලකුණු 2ට ඒ වගේ තමයි කෙටි ප්‍රශ්න අහනකොට ඔයා තමයි උත්තර රයිට් රෝල් එක. ඊළඟ සහභාගීකරුවන් කවුද පාටිසිපන්ස්ලා? කොළඹ කොටස් සූමාරයේ සමාජික තරවකාර සමාගම් 15ද. දැන් මේක අඩු වැඩි වෙලා තියෙන පුළුවන් බලන්න. විදේශීය හා දේශීය ආයෝජකයන්ට බාරකාර සේවා සපයන වාණිජ්‍ය බැංකු 17ක්ද. ඒගොල්ලන්ට සීට් එකක් තියෙනවා මේකේ. මේ දක්වා මධ්‍යම තැන්පතු ක්‍රමයේ සහභාගීත්වය ලබා සිටිති. එමගින් ඔවුන්ට මධ්‍යම තැන්පතුව විසින් දෙනු ලබන පහසුකම් සහ සේවාවන් කෙලින්ම උපයෝග කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට ඩිරෙක්ට් සීට් එකක් තියෙනවා මේ සිස්ටම් එකේ සෙන්ට්‍රල්. මොකද මේ මම මේ සීට් එකක් තියෙනවා කියලා කියන්නේ ඔක්කොම ඇත්තට මේවා මේ මැනුවල් කරන දේවල් නෙමෙයි. ඔක්කොම සිස්ටම්ස් වලින් ඔටෝමේටඩ් වෙන දේවල්. ඒ කියන්නේ කමාන්ඩ් එකක් දෙනවා data ඇතුල් කරාම ඒවා ඔටෝමැටිකලි ට්‍රාන්සැක්ෂන් වෙලා ඩෙබිට් ක්‍රෙඩිට් වල ගන්න සිදුවෙනවා. මේවා ලින්ක් කරලා තියෙනවා අපි කතා කරේ ගෙවීම් මාපියවීම් පද්ධති. ඒ පාඩම් වල high value transaction RTGS ඒවත් එක්ක සම්බන්ධයි. මොකද මේ මෙතන වෙන පාර්ට් එක ට්‍රාන්සැක්ෂන් පාර්ට් එක. ෆයිනෑන්ෂල් පාර්ට් එක බෑක් ඔෆිස් සෙටල්මන්ට් එක වෙන්නේ ඒවයි. ඉතින් මේවා එකට එක සම්බන්ධයි. හරිද? ඒකයි මම මේවා පස්සට ගත්තේ මේ පාඩම්. දැන් පේමන්ට් සෙටල්මන්ට් එක අපි කතා කරන්නේ ඔය ගෙවීම් ක්‍රම මේ කියන්නේ large scale ගෙවීම්, small scale ගෙවීම්, slip වගේ ඒවා දේශීය ගෙවීම් මේවා ඔහොම එකට එකක් සම්බන්ධයි. මේවයින් වෙන්නේ CDS එක වෙන්නේ ඩෙබිට් ක්‍රෙඩිට් වෙන්නේ හිමිකරුවන් මාරු වීම ලියාපදිංචි කිරීම සහ බාරයක් හැට තබා ගැනීම. ඒ වගේ ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් පැත්ත වෙන්නේ බැංකුවල. ඒතර ඒවා මේවා ඔක්කොම එකට එකක් සම්බන්ධයි පද්ධති මගින්. ඒතර මේවා සම්පූර්ණ පද්ධති මගින් කියන්නේ මේවා සම්පූර්ණම මෙහෙවීමේ මේ සිස්ටම්ස් එක්ක සම්බන්ධ වෙන සෙන්ට්‍රල් බැංක් එකට ලොකු රෝල් එකක් තියෙනවා. සෙන්ට්‍රල් බැංකේ ඒ අදාළ දෙපාර්තමේන්තු ඩිවිෂන් වල ගොඩක් වෙලාට ඕවර්නයිට් ගොඩක් වෙලාට ෂිෆ්ට් වලට වැඩ කරනවා. සමහරවිට මේ normal working days වලට එහා ගිහිල්ලා වැඩ කරන අවස්ථාවන් තියෙනවා. ඒකයි අර සමහර අවස්වල අත්‍යවශ්‍ය සේවාවලට ඒගොල්ලන්ට ගොඩක් වෙලාට මේ ෆයිනෑන්ෂල් මාකට් එක, බැංකින් සෙක්ටර් එක, ස්ටොක් මාකට් එක මේවා දුවන්න බෑ. මේ සිස්ටම්ස් වැඩ ෆන්ක්ෂන් ස්මූත්ලි ෆන්ක්ෂන් වෙන්නේ නැත්නම්. ඒ ටෙක්නිකල් ටීම්ස් වෙන්න පුළුවන්, ඒ ඔපරේටර්ස්ලා වෙන්න පුළුවන්, ඒ වගේ වැඩ කරන අනික සපෝටින් ස්ටාෆ් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හැමෝම වැඩ කරන්න ඕනේ. අපි සාමාන්‍ය අත්‍යවශ්‍යකම් විදුලිය, තෙල්, ප්‍රවාහන ඔහොමනේ. ඊට අමතරව මේ වගේ ෆයිනෑන්ෂල් පැත්තේ ඇසෙන්ෂියල් සර්විසස් එකට මේවා වැටෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හරියට මතක තියාගන්න අවශ්‍යයි. ඒ දැනුම තියාගන්න අවශ්‍යයි. රයිට්. ඊළඟට සහභාගීකරුවන්. හරි. කිව්වා ඉතින් මධ්‍යමම මෙහෙයුම්. සහභාගීකරුවන් කෝ ඊට පස්සේ මෙහෙයුම් ඔපරේෂන්ස්. මධ්‍යම තැන්පතු ක්‍රමයේ මෙහෙයුම්. මධ්‍යම තැන්පතු ක්‍රමයේ කටයුතු පහත් සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකි. කියන්නේ වර්ගය මොනවාද? ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම එහෙමත් ගිණුම් ආරම්භීම. registration of clients. කොටස් තැන්පත් කිරීම. අන්න තැන්පත් කිරීම කියන්නේ මේ මුදල් නෙමෙයි. කොටස්. deposit of shares. ඒක මම කියවගල මේකේ ප්‍රශ්නයක් අහලා තිබ්බා survey of financial මධ්‍යම තැන්පතු ක්‍රමයේ තැන්පත් කරන්නේ මොනවද? ළමයි නිකන් එක එක විකාර නෙමෙයි. මම හරියට දන්නේ නැතුව ලියලා තිබ්බා. කොටස් තැන්පත් කිරීම. කොටස් ආපසු ගැනීම. ඒ කියන්නේ ඒව මාරු වෙනවනේ ගන්දුර වෙනකොට. කොටස් පැවරීම. transfer of shares. නිෂ්කාශනය clearing. බේරුම් කිරීම settlement. ලියාපදිංචි කිරීම registration. අලුත් සහ පසුකාල නිකුත් කිරීම ගැන ක්‍රියා කිරීම. handling of new and subsequent issues. ඒවා handle. ඔය ලයිස්ට් එක 8ක් තියෙනවා. ලකුණු 5කට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මධ්‍යම තැන්පතු ක්‍රමය කුමක්ද? මධ්‍යම තැන්පතු ක්‍රමයේ මෙහෙයුම් වලට අසු වෙන ඒරියා එක මොනවද කියලා ලයිස්ට් කරන්න. very easy. ලකුණු 5කට වගේ ඔහොම අහන්න බැරි නෑ. අනිවාර්යෙන් එහෙමයි ප්‍රශ්නේ එන්නේ ඕගොල්ලන්ගේ. හරි නිශ්චිත පිළිතුරු ලබා දෙන්න ඕන ප්‍රශ්න අහන්න. නිකන් වැල් බාට අරන් සාකච්ඡා කරන්න, විග්‍රහ කරන්න එහෙම ප්‍රශ්න අහන්නේ නෑ ඔයගොල්ලෝ. මේ පේපර්ස් වල. අහන්නේ ඔය විදිහට ඕක තමයි අහන්නේ ඔයගොල්ලන්. right? ගනුදෙනුකරුවන් ඊළඟ මේ 1 by 1 මේවා ගැන වෙනම විස්තර කරලා තියෙනවා මේකේ 1 by 1. දැන් මේ පොයින්ට්ස් 8ක් තියෙනවා. ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම CDS එකේ. කොහොමද වෙන්නේ කියන එක තියෙනවා. මේක කොහොමද කියලා කතා කරනවා. කොළඹ කොටස් වෙනපලේ ගනුදෙනු කිරීමට හැකි කැමති තැනක් තිබු. මධ්‍යම තැන්පතු ක්‍රමයේ සොරකුම් ගිප්පත් ගිණුමක් securities account ආරම්භ කළ යුතුය. ඒ සඳහා කළ යුත්තේ ගිණුම් ආරම්භ කිරීමේ ආකෘති පත්‍රය පුරවා සහභාගීකරුවෙකු මාර්ගයෙන් කියන්නේ
බ්‍රෝකර් මධ්‍යම තැන්පතු ක්‍රමයට ඉදිරිපත් කිරීම. මධ්‍යම තැන්පතු ක්‍රමයට ගිණුම් ආරම්භ කිරීමේ ආකෘතිපත්‍රය ලද විට අදාළ තොරතුරු පරිගණකයේ ඇතුළත් කොට සහභාගීකරු විසින් ඒ ගිණුමට ගනුදෙනුකරු හඳුනා ගැනීමේ අංකයක් ලබා දෙනවා. identification number එක. ඊළඟ මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් විවෘත කරන විට පුද්ගලයා ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පතේ ඡායා පිළිපැද සමග අදාළ ආකෘති පත්‍ර ඉදිරිපත් කරනවා. සිම්පල් දේවල් තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බැංකේ account එකක් කරනකොට application එක පුරනවා ID card එකේ කොපියක් ගන්නවා ඒ වගේ තමයි. ඉදිරිපත් කළ යුතුයි. මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුම් අංකය සඳහා පුද්ගලයා ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් අංකය පදනම් කරගනු ලැබේ. එමෙන්ම පුද්ගලයා ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත නොමැති අවස්ථාවල විදේශ ගමන් පත්‍රයේ අංකය මෙතන භාවිත කළ හැකියි. යම් ආයෝජකයෙකුට අවශ්‍ය නම් තරවුකාර ආයතන සියල්ලේම වුවද සුරක්ෂිත ගිණුම් විවෘත කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැම එකම ගිණුම් තියාගන්න පුළුවන්. යා තරවුකාර ආයතන කීපයක් එක්ක වැඩ කරනවා ඒ කීපෙම ඕන තැනක එහෙම තියාගන්න පුළුවන්. ඒ යා කරන ගනුදෙනු ප්‍රමාණය එයාගේ ෂෙයා මාකට් එකේ වැඩ කරන ප්‍රමාණය අනුව තීරණය වෙනවා. ගනුදෙනුකරුගේ තොරතුරු වෙනස් කිරීමේ පහසුකමද මධ්‍යම තැන්පතු ක්‍රම විසින් සැලසුම් ලැබේ. ඒ ගනුදෙනුකරුගේ ඉල්ලීමක් වශයෙන් විය යුතුය. ඒ සහභාගීකරු මාර්ගයෙන් ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එක් සහභාගීකරුවට වඩා වැඩි ගණනක් මගින් විවෘත කරන ලද ගිණුම් හේවත් බහුවිධ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන විට සියලු සහභාගීකරුවන් මගින් එකම ආකාරයක තොරතුරු පවත්වාගෙන යාමට ගනුදෙනුකරුවන් සීමා පැනවීමක් නියම කෙරේ. යන්න කන්ඩිෂන් එකක් එතන තියෙනවා. ඔච්චර දැනගන්න ඕන ඔයගොල්ලෝ යන්න මේ සම්බන්ධයෙන් මොනවාද? ගිණුමක් විවෘත කිරීමෙන්නේ ලියාපදිංචි කිරීම. ඔය ටික තමයි වෙන්නේ. ඔපරේෂනල් පැත්තේ වෙන්නේ ආකෘති පත්‍රය පුරලා ID එක දීලා විතර ඒ වගේ පහසුකම් දීලා ඉන්නවනේ. කොටස් තැන්පත් කිරීම. ඉතින් තැන්පත් කරන්නේ කොටස් නෙමෙයි වගේ. කොටස් තැන්පත් කිරීම. කොළඹ කොටස් වෙන්න පුළු තුලින් කොටස් ගනුදෙනු කිරීමට පෙර එම කොටස් මධ්‍යම තැන්පතු ක්‍රමයේ තැන්පත් කරන්න. ඒ කියන්නේ ඒකේ ස්ටොක් කරනවා. ඒ කියන්නේ අපි තැන්පත් කරනවා. කොටස් හිමියන් විසින් අදාළ කොටස් සහතිකය සමග නිසි පරිදි සම්පූර්ණ කළ විකුණා පැවරීමේ ආකෘති පත්‍රය සහ තැන්පතු පත්‍රිකාව සහභාගීකරු මාර්ගයෙන් එවිය යුතුය. එවැනි ලේඛන ලැබුවාම මධ්‍යම තැන්පතු ක්‍රමය ඒ ලේඛනවල අංක යොදා ඒවා ලැබුණු බවට තැන්පතු පත්‍රිකාවේ අනුපිටපත මුද්‍රා තබා ආපසු එවනු ඇත. ලේඛනය සම්පූර්ණ ද පරීක්ෂා කරනු ලැබ ඉන්පසු පරිගණකයේ ඇතුළත් කොට අදාළ ගනුදෙනුකරුගේ ගිණුම් නිසි පරිදි බැර කරනු ලැබේ. ඒතර ඒගොල්ලෝ ඒ තැන්පත් කිරීම කරනවා. දිනේ අවසානයේදී සියලු තැන්පත් පිළිබඳ වාර්තාවක් පරිගණකයෙන් සාදුණු ලැබේ. කියන්නේ end of the day trial balance. එක් තැන්පත් සටහන අදාළ කොටස් සහතිකය හා විකුණා පැවරීමේ ආකෘති පත්‍රය සමග සසඳනු ලැබේ. හරි නේද? තැන්පත් සටහන අදාළ කොටස් සහතිකය හා විකුණා පැවරීමේ ආකෘති සසඳනවා. ඊළඟ දිනේදී ට්‍රේඩින් ඩේ තැන්පතු පිළිබඳ උපලේඛනයක් එක් තැන්පත් කළ කොටස් සහතික සමග අදාළ සමාගමේ ලේකම්වරුන්ට රෙජිස්ට්‍රාර්වරුන්ට මධ්‍යම තැන්පතු ක්‍රමයේ නමට මාරු කරනු පිණිස යොමු කරනු ලැබේ. සමාගමේ නම් කළ නිලධාරියා විසින් ඒ ලේඛන ලැබුණු බවට උපලේඛනයේ දෙවෙනි පිටපත් අත්සන් කිරීමෙන් පිළිගැනීමක් කරනු ලැබේ. යම් තැන්පතුවක් සම්බන්ධයෙන් වූ කිසියම් නොගැලපීමක් වෙතොත් ඒ බව මධ්‍යම තැන්පතු ක්‍රමයට තැන්පතුවේ දිනේ සිට වෙළඳ දින 8ක් ගත වීමට පෙර ලේකම්වරයා කියන්නේ බෝඩ් සෙක්‍රටරි ඒ අදාළ ආයතනයේ රෙජිස්ට්‍රාර් විසින් දැනුම් දිය යුතුය. ඔන්න ඔය විදිහ තමයි ඒක වෙන්නේ. රයිට්? ඊළඟට කොටස් ආපසු ගැනීම. උපමාසු අර කියමු මුලින් කියමු ලයිස්ට්ුවේ තියෙන කාරණාවෙන්. මධ්‍යම තැන්පතුවෙන් කොටස් ඉවත් කර ගැනීමට අදහස් කරන කොටස් හිමියෙකු මිලදී ගැනීමේ පැවරුම් ආකෘති පත්‍රයක් සහ ආපසු ගැනීමේ ආකෘති පත්‍රයක් අනුපිටපතකින් යුතුවද අදාළ සහභාගීකරු මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. හැම එකම ඉදිරිපත් කරන සහභාගීකරු මාර්ගය. ආපසු ගැනීමට කරන ඉල්ලීමක් ලත් වහම මධ්‍යම තැන්පතු ක්‍රමය ආපසු ගැනීමේ ආකෘති පත්‍රයේ අනුපිටපත මුද්‍රා තබා ආපසු එවෙන් ඒ ලැබුණු බව පිළිගනු ලැබේ. ආපසු ගැනීමේ ලේඛනයේ ඉන්පසු සම්පූර්ණ සස්දා බලා අනතුරුව ඒ ආපසු ගැනීම වාර්තා කිරීම සහ අදාළ ගිණුම් හර කිරීම පිණිස පරිගණකයට ඇතුළත් කරයි. දිනේ අවසානයේදී අර කිව්වා වගේම ඊට මේ කරනවා කළා මේජර් මේ කන්ඩිෂන්ස් තියෙනවා මේ ගනුදෙනුකරුවට සහභාගීකරු මාර්ගයෙන් යවන පිණිස වෙළඳ දින 7ක් ඇතුළත සමාගමේ ලේකම්වරයා ඉෂාරා විසින් කොටස් සාතිකයක් මධ්‍යමකයට යැවිය යුතුය. ආරක්ෂාකාරී පියවරක් වශයෙන් කොළඹ කොටස් වල විවෘතව පවතින විටක නම් ආපසු ගැනීමක් සඳහා අවකාශයක් නොලැබේ. කොටස් පැවරීම ඊළඟ උපමාතෘකාව. කොටස් පැවරීම.
කොටස් පැවරීම. මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ලියාපදිංචි වූ ගන්ධනුවකට, ඒ කියන්නේ සෙන්ට්‍රල් ඩිපොසිට් සිස්ටම් එකේ රෙජිස්ටර් විවිධ සහභාගීකරුවන් මාර්ගයෙන් ආරම්භ කරන ලද ගිණුම් අතර කොටස් පැවරීමේ පහසුකම ලැබේ. ඒ විදිහට පහසුකම තියෙනවා. මේ සඳහා ගන්ධනුකරු විසින් යථා පරිදි සම්පූර්ණ කළ අභ්‍යන්තර ගිණුම් පැවරුම් ආකෘති පත්‍රයක් අනු පිටපතකින් යුතුව තමාගේ සහභාගීකරු මාර්ගයෙන් ඉදිරිපත් කරන්න ඕන. ඒ ලැබුණු වහම ඒ පැවරීමේ අනු පිටපත මුද්‍රා තබා ආපසු එවීම මගින් ඒ ලැබුණු බව මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් පිළිගනු ලැබේ. ලේඛන නිවැරදිව සම්පූර්ණ බව පරීක්ෂා කළ පසු පැවරුම කරනු ලැබේ. හැම එකක්ම වෙන්නේ කොහොමද? නැවත රීචෙක් කරලා තමයි කරන්නේ. රීකන්ෆර්ම් කරලා තමයි කරන්නේ. මොකද මේවා ඊටාම ඉම්පෝටන්ට් ඩොකියුමන්ට්ස්, ඒ වගේම මේවා ට්‍රාන්සැක්ෂන් එකක් එහෙම වුණොත් ලොකු ගාණක්, මේ ලොකු මිලියන ගණන් ෂෙයාර්ස් නේ එහෙම වෙන්නේ. ඒ නිසා හරියට ඒක බලලා මේ ශ්‍රී ලංකාවට වෙනස් කාල කලාපයන් විදිහට ක්‍රියා කරන ගන්ධනුකරුවන්ගේ පහසු සඳහා. ඒ කියන්නේ මොකද්ද මේ ශ්‍රී ලංකාවට වෙනස් කාල කලාපයන් කියන්නේ? ලංකාවේ දැන් වෙලාව දැන් 3ට කිට්ටුයි. රයිට්? දැන් මේ වෙලාවට ජපාන් වල වෙලාව කීයද? රාත්‍රී 12 ජපාන් වෙලාව ගොඩක් ලාවට රාත්‍රී 8:09 විතර වෙලා. කාල කලාපයන් වෙනස්. ඒ පැත්තේ ජපාන් පැත්තේ, හොංකොං පැත්තේ. එතකොට මේ කොයිද කොරියා පැත්තේ. අපිට වඩා ඉක්මනින් ඉර පායලා ඉක්මනින් දැන් ඒගොල්ලෝ අපිට වඩා වෙලා ගිහිල්ලා. අපිට මේ පැත්තේ වෙස්ට් එක පැත්තේ, යුරෝප් පැත්තේ, USA පැත්තේ, නැත්නම් අප්‍රිකා පැත්තේ තාම අපිට වඩා වෙලාව ඉදිරියෙන් තින්නේ. මේ අපි 3යි. දැන් මේ වෙලාවට මම හිතන්නේ ඉතාලි පැත්තේ, ලන්ඩන් පැත්තේ 10:00 11 වගේ වෙලාව. පැය 5ක් හෝ 5:00. ඔබ තමයි කියන්නේ ටයිම් ඩිෆරන්ස් එක, රයිට්? ටයිම් මේවා හරියට තේරුම් ගන්න. රයිට්. ශ්‍රී ලංකාවට වෙනස් කාල කලාපයන් විසිට ක්‍රියා කරන ගන්ධනුකරුවන්ගේ පහසුඳයි එවැනි ගන්ධනුකරුවන් විසින් ක්‍රියාත්මක කරන ගන්ධන සම්බන්ධයෙන් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුම් අතර නිදහසේ පැවරුම් කිරීමට කොටස් වෙන්දපළට ඉඩ දී තිබේ. ඒකට ශ්‍යාමා කටයකට ඉඩ දීලා තියෙනවා. මේ පැවරුම් කළ හැකි පළමු ගන්ධනුව සම්පූර්ණ කිරීමෙන් වෙළඳ දින 2ක් ඉක්ුත් වීමට පෙර පමණි. මෙවැනි පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පළමු ගන්ධනුවේ දී සඳහන් කරන ලද මුදල් බේරුම් කිරීමේ ප්‍රභවයෙහි වෙනසක් නොවන බව සහතික කිරීමට අවශ්‍යයි. ඒ ප්‍රභවයේ වෙනසක් නැහැ කියලා සහතික. කොටස් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමේ තිබේ. කොටස් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමේ තිබේ නම් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ඇතුළත පෞද්ගලික පැවරුම් private transfer කිරීමට හැකියාව ඇත. කොටස් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමේ තිබේ නම් එවැනි පැවරුම් සඳහා සුරකුම්පත්තා විනිමය කමිටුවේ අනුමැතිය අවශ්‍ය වේ. ඒකට ප්‍රයත්නවල ගන්නවා. දිනේ අවසානයේ ඇතුළත් කළ එවැනි සියලු පැවරුම් ගනුදෙනු මූලාශ්‍ර ලේඛන සහ පරිගණක මුද්‍රණයන් සමග සසඳා සියලු කොටස් පැවරුම් නිවැරදිව කරන බව සහතික කරන ක්‍රියා කරනු ලැබේ. ආරක්ෂක විධානයන් වශයෙන් කොළඹ කොටස් වෙනපොළ විවෘතව පවතින විටක පැවරුම් ක්‍රියාවලිය යෙදීම මධ්‍යම තැන්පතු ක්‍රමයේ ඉඩ නොදේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක කන්ඩිෂන් එකක් ඇට තියෙනවා. නිෂ්කාශනය. ඒ කියන්නේ පස්වෙනි කාරණේ. නිෂ්කාශනය. අපිට තව කතා කරන්න තියෙනවා නිෂ්කාශනය. බේරුම් කිරීම, ලියාපදිංචි කිරීම, පසුකාල නිකුත් කිරීම ගැන ක්‍රියා කිරීම. මාසික වාර්තාව මේවෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ඔයගොල්ලන්ගේ. මාසික වාර්තාව, සේවා ගාස්තු ආදී කාරණා තියෙනවා. ඒවා අපි කතා කරන්න ඕනේ. 1 by 1 කතා කරන්න ඕන. රයිට්? මේවා අපි දැන් නතර වුණේ මෙන්න මෙතන මතක තියාගන්න. number 5 නිෂ්කාශනය. Right. Up to number 4 we have already discussed. Right. From 5 to 8 we'll be discussing in next Saturday. And also ඒ වගේම අනිත් ඒවාත් අපිට මේක කතා කරා මේ ටික ඉවරයි. කොටස් වෙනදපළ ගැන. ඊළඟට අපි තව lessons තියලා මම එවනවා. මොනවද මේ අහන්නේ පොඩ්ඩක්. එතකොට මට මේක තේරෙන්නේ මොකද්ද මේ අහන්නේ චතුර
කොහමද අපි ඉතුරු තියෙනවා අනිත් දවසේ කතා කරමු. දැන් මම කිව්වා වගේ as I mentioned you in the early stage of this session අද session එකේ මුලින්ම කිව්වා වගේ මේ කලින් අතර කරපු කීපයක් තියෙනවා මම අර මේ directions මේ regulation and supervision කැලේ ඒකේ කොටස් කීපයක් තමයි important කොටස් කීපයක් තියෙනවා. බොල්හාඩ මානස වෙන් කිරීමේ විධානය, දෘෂ්ටිල වත්කම් විධානය, ඒ වගේ කීපයක් තියෙනවා. ඒවා මේ අපි ඉදිරි කාලේ කතා කරනවා. සාමිත අපිට පාඩම් කීපයක් තියෙනවා. මුදල් තරවකරුවෝ තියෙනවා. ඉතින් මේ අද ඉතුරු වෙච්ච මේ ඉතුරු කොටස කතා කරලා මුදල් තරවකරුවෝ පාඩම ඔයගලන්ට එවලා තියෙනවා. බලන්න මම ඔයගලන්ගේ ඇති. මුදල් තරව money brokers මේ තියෙන්නේ money brokers. බලන්න money brokers ඒක lengthy discussion එකක් අපිට කරන්න වෙනවා. දැන් පිටු තියෙනවා බර ගානක් අපිට ඒකේ. ලොකු මේකක් ඒක හරහා ගොඩක් දෙයක් අපිට කතා කරන්න තියෙනවා. මුදල් තරවකරුවෝ. ඒක වෙනම අපි කතා කරනවා. ලබන සතිය අපි ඒක කතා කරමු. අපිට දවසෙන් කතා කරන්න බැරි වෙයි. ඒ නිසා ඒක කියව ගන්න ඕගොල්ලෝ right. මුදල් තරවකරුවන් කියන පාඩම කියව ගන්න. අර මේ ඉතුරු ටික කොටස් වෙනද පොලේ මේ මධ්‍යම තැන්පතු කරන ඉතුරු ටික ඉවර කරලා අපි ඒකට යමු. ඒකත් කරලා ඊට පස්සේ අර ඊළඟ සතියක අපි ඉදිරි අවස්ථාවක අර අනිත් ඒවා කරනවා. තව පාඩම් කීපයක් අපිට තියෙනවා. ඉන්ෂුරන්ස් පැත්ත කතා කරන්න තියෙනවා. ගෝලීය මේ මූල්‍ය අර්බුදේ කතා කරන්න තියෙනවා. කොවිඩ් කියන පැත්ත ගැන අපි කතා කරා. ඒ වගේම මේ තව අතහැරිච්ච පාඩම් මගහැරිච්ච පාඩම් කීපයක් ඊට පස්සේ අපිට මේ කතා කරන්න තියෙනවා. මේ පේපර්ස් කීපයක් කතා කරන්න. මේ රිවිෂන් එක ගැන නෙවෙයි මම කියන්නේ. රිවිෂන් එක අපි වෙනම කතා කරනවා. රිවිෂන් එකට ඔයගොල්ලෝ කැමති කෙනෙක් ජොයින් වෙන්න. රිවිෂන් එක අනවුන්ස් කරාම ටයිම් ටේබල් දැම්මම ජොයින් වෙන්න පුළුවන්. ඒක අපි අර ස්ට්‍රැටජි එක තමයි යන්නේ. important මේ අපි සිලෙක්ටඩ් පේපර්ස් තුනක් කරන් මේකේ අපි එහෙම නෙවෙයි මේකේ අපි ප්‍රශ්න ටිකක් වැඩිපුර කතා කරනවා right එහෙනම් අද අපි ඉවර කරමු ක්ලාස් එක මේ වෙලාව 3:05 So excuse me. ඔව් කියන්නේ සර් තැන්පතු බාර ගන්න අවසර තියෙන බැංකු නොවන මූල්‍ය ආයතන දෙකක් අපිට ගන්න පුළුවන්ද සමූපකාරයි විශ්‍රාම වැටුප් පරමුදල් ඒ කියන දෙක? මොකද තැන්පතු බාර ගැනීමට ආයි ගැන තැන්පතු බාර ගැනීමට අවසර ඇති බැංකු නොවන මූල්‍ය ආයතන. ඔව් තැන්පතු බාර ගැනීමට අවසර ඇති බැංකු නොවන මූල්‍ය ආයතන. ඒ කියන්නේ non banking financial institutions මේවා ඩිපොසිට් ගන්න පුළුවන්. මේ ඔයා කිව්වේ මොකද ඒක උත්තරය? එකක් සමූපකාර. හරි ඒක හරි. අනිත් එක විශ්‍රාම වැටුප් පරමුදල. නෑ විශ්‍රාම වැටුප් ඒව තැන්පත් ගන්න නෑනේ. ඒවා අරමුදල්නේ පඩියෙන් අඩු කරලා යවලා ආයතනෙත් දාලා යවලා ඒවා එහෙම අරමුදල් ආයෝජනය කළ එහෙම ගන්න පුළුවන්. තැන්පතු බාර ගන්න මේ ඔයා කිව්වා තැන්පත් බාර ගන්න අවසර තියෙන බැංකු නොවන මූල්‍ය ආයතන. මේ තැන්පත් බාර ගන්න පුළුවන් බැංකු නොවන ආයතන තමයි මුදල් සමාගම් වලට ගන්න පුළුවන්. තැන්පත් ගන්න පුළුවන් බැංකු නොවන ආයතනයක්නේ. ඊළඟට සම්පකාර දෙනවා. සමෘද්ධි තියෙනවා. එතකොට සනස ආයතන තියෙනවා. ඒවට ඒ නීතිමගින් අවසර ලැබිලා තියෙනවා. එහෙම පුළුවන්. එකක් කිව්වොත් එහෙම ලියන්න පුළුවන්. හැබැයි ඒක කැටගරයිස් කරන්න පුළුවන් මහා බැංකුව මගින් නියාමනය කරන තැන්පතු බාර ගන්න ආයතන, මහා බැංකුව මගින් නියාමනය නොකරන තැන්පතු බාර ගන්න. ඒ කියන්නේ සෞම්පකාර වගේ ඒවා ඒ වගේ. හැබැයි ඒ වුණාට අර පෙන්ෂන් ෆන්ඩ්ස් වගේ ඒවත් මූල්‍ය අතරමැදි කරනදී සහභාගී වෙනවා. ඒගොල්ලෝ මුදල් අතරමැදි කරන සහභාගී වෙන්නේ මෙහෙමනේ. පෙන්ෂන් ෆන්ඩ්ස් වලට සල්ලි යවනවා පඩියෙන් හෝ EPF එක හෝ අරගෙන කපලා ආයතනෙට දාලා යවනවා. ඒතර ඒ අරමුදල් කරන්නේ ඒ අරමුදල් නැවත ඒ සමාජික මුදල් ඒවා ආයෝජනය කරනවා. කොහෙද? ණය අවශ්‍යයට දෙනවා. රාජ්‍යයට අවශ්‍ය නම් රාජ්‍යයට දෙනවා. වෙන FDs වලට ඕන FDs වල දානවා. වෙනත් ආයතන වලට අරමුදල් ආයෝජනය. ඒතර ආයෝජනය කරනවා කියන්නේ අනිවාර්යයෙන් මේ පැත්තේ ණය අවශ්‍යතාවයක් සම්පූර්ණයි. ඒක මුදල් අතරමැදි කරනවා. එනිසා ඔය සියලුම ආයතන අඩු වැඩි වශයෙන් මූල්‍ය අතරමැදි කරන සහභාගී වෙනවා. හරියට නිර්වුල්ව තේරුම් ගන්න. මූල්‍ය අතරමැදි කරන ආයතන, වෙළඳපොළ අතරමැදි කරන ආයතන, මූල්‍ය අතරමැදි කරන ආයතන, බැංකු නොවන ආයතන, ඒ වගේ මහා බැංකුවෙන් නියාමනය කරන ආයතන, මහා බැංකුවෙන් නියාමනය නොකරන ආයතන, අනිකුත් නීති අරපනත් යටතේ තැන්පත් ගාව. ඔය වගේ එහෙම වර්ගීකරණයක් තියෙනවා. ඒවා හරියට පික්චර් එක ඔළුවේ බ්‍රෝඩ් පික්චර් එක ඔළුවේ තියෙනවා. රයිට්? ක්ලියර් නෝ? සර් එතකොට ඒවට බලාත්මක වෙන නීතීන් ගැන අහුවොත් ඔය දැන් අපි කතා කරන්නේ දැන් බැංකු වලට බැංකු පනත. හරි? මුදල් සමාගම් වලට 2011 අංක 40 දාන මුදල් ව්‍යාපාර පනත. ලීසින් කම්පැනි තැන්පතු ගන්න නෑ. ලීසින් වලට නමුත් මුදල් අරමුදල් හොයාගෙන ඒගොල්ලෝ බිස්නස් කරනවා. ඒක ලීසින් ඇක්ට් එක. සමපකාර ග්‍රාමීය බැංකුවල සමපකාර පන්ත 72. සමෘද්ධියට සමෘද්ධි දිවි නැගුම පනත. සංසරත් බලපාන්නේ සමපකාර සංගঠন කොමසාරිස්ගේ සමපකාර සංගঠন පනත. ඒක සමපකාර සංගঠন ඒ වගේ හැම එකකටම ඇප්ලිකබල් ලෝ එකක් තියෙනවා. නිකන් නීතිමය රාමුවක් නැතුව හිතමනාව වැඩ කරන්න බෑ. ඒවා අපි දැන් පාඩම් වල අඩු වැඩි වශයෙන් කතා කරලා තියෙනවා. ඒ අපි කතා කරන් එනවනේ. ඒවා අතර ඔය නෝට්ස් තරම් බලන්න. ඔයාලගේ PowerPoints දැන් අද කතා කරේ මේ අර PowerPoint එක මේ මුදල් ව්‍යාපාර පන්සා අනවසර මුදල් ඒවා ගැන අපි ඒවා ඇතුලේ කතා කරනවා සමහර තැන්වල.
තැන් තැන් වල කතා කරනවා. ඒ දැන් එතකොට දැන් අපි අර දැන් අර ෂැඩෝ බැංකින් කියලා මාතෘකාව මුල්ම දවස්වල කතා කළේ. වාණිජ්‍ය බැංකු කතා කරා, ස්පෙෂලිස්ට් බැංක් කතා කරා, මුදල් සමාගම් කතා කරා, කල්ප සමාගම් කතා කරා, ග්‍රාමීය බැංකු, සනස, සමෘද්ධි ඒව වෙනම කතා කරන පෙන්ෂන් ෆන්ඩ්ස් ඒ වගේ තියෙනවා. ඒ වගේ හරි කියවලා අවබෝධයක් ගන්න. ඒක තේරෙනවා. හරි සරලයි ඒක. ලොකු ගැටලුවක් නැහැ.